හරි. දැන් කරගෙන යමු අපි. අපි කලින් දවසේ කතා කරා වයරින් සිස්ටම් වලට අදාළ සංකේතර පිළිබඳව. ඊපස්සේ අද අපි කතා කරමු මේකේ තියෙන මේ අංක වගයක් මේ අංක ටිකත් කතා කරලා ඊට පස්සේ ඒත් එක්කම එකට කරගෙන යමු අපි එක එක වයරින් පරිපත ලයිටින් සිස්ටම් වයිපර්න් වගේ එක එක දේවල් දෙන ඒවට සංකේතාත්මකව දක්වන විදිහ තියෙනවා. ඒ වගේම තමයි එක එක රටවල් වල පාවිච්චි කරන වයරින් සිස්ටම් වෙනස්. අපි දැන් ගත්තොත් මේ යුරෝපියන් කන්ට්‍රි වල වෙන විදිහක වයරින් සිස්ටම් එකක්, සාමාන්‍ය ඒසියන් කන්ට්‍රි වල වෙන විදිහේ වයරින් සිස්ටම් එකක්. අපි ගත්තොත් දැන් විශේෂයෙන්ම ජර්මන් වාහන වල වගේ ඇමරිකන් වාහන වල වගේ එක විදිහක වයරින් සිස්ටම් එකක්. ගොඩක් වෙලාවට ජපන් වාහන වල තවත් විදිහක වයරින් සිස්ටම් එකක්. ඉතින් ඒ වගේ එකිනෙකට වෙනස්කම් තියෙනවා. වෙනස්කම් පිළිබඳව අපි ටිකක් කතා කරමු. ඉස්සෙල්ලාම අපි අංක පිළිබඳව මෙන්න මේ වගේ ගත්තම මේ තියෙන අංක ටිකක් සියලුම විදුලි උපකරණ වලට තියෙනවා සම්මත අංක සිස්ටම් එකක්. එක එක වයර් එකකින් වයර් එකට ස්විච් එකක් ගත්තොත් රිලේ එකක් ගත්තොත් ඒවට අංක තියෙනවා. ඒ අංක ටික තමයි මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ. එක එක අපි ගත්තොත් එම අංක 15 කියලා කියන්නේ ඉග්නිෂන් ස්විච් එකේ ඉග්නිෂන් අග්‍රයක්. දැන් ගත්තොත් එම ස්විච් එක හරහා එන සැපයුමක අපි අංක 15 කියලා හඳුන්වනවා. දැන් මේ වගේ අපි හිතමුකෝ දැන් බැටරියක් ගත්තොත් බැටරියක දැන් මේක බැටරියක ධන ඍණ අග්‍ර දෙක අපි ගත්තාන් පස්සේ ඍණ අග්‍රයේ භූගත කරලා තියෙනවානේ මේ විදිහට. ඔය විදිහට භූගත කරලා තියෙනවා. ඊට පස්සේ ධනාග්‍රය මෙහෙම ඇවිල්ලා ඊට පස්සේ ඔක යනවා ස්විච් එක හරහා මේ තියෙන ඉග්නිෂන් ස්විච් එක අපි IG කියලා දාගමුකෝ. IG ස්විච් එක. IG ස්විච් එකෙන් පිට වෙලා ඊට පස්සේ මේක පියුස් හරහා ඔන්නෝම යනවා එක එක පරිපත වලට. මෙන්න මෙතන අග්‍රය හඳුන්වනවා මේක බැටරි ඩිරෙක්ට් මේක හඳුන්වන 30 කියලා. බැටරි අග්‍රය. ඒ වගේ මේ පැත්ත 31. දැන් ස්විච් එකක් හරහා එනවනම් මේ තියෙන්නේ ඉග්නිෂන් ස්විච් එක. ඉග්නිෂන් ස්විච් එකෙන් අවුට් එකක්. මේ අග්‍රය අපි හඳුන්වනවා අංක 15 කියලා. 15. ඊට පස්සේ මෙතන 31 ඒ කියන්නේ ඍණ 31 ඍණාග්‍රයක් යම් තැනකදී දැන් මෙතන භූගත කරලා තියෙනවා. ඔන්නෝම භූගත කරලා තියෙනවා. මේක ස්විච් එකක් හරහා මෙන්න මෙහෙම එනවා නම් ඔය විදිහට මෙතන බල්බ් එකක් තියෙනවා. මේ බල්බ් එකට ඔන්නෝම අපි හිතමුකෝ දෙපැත්තෙන් ස්විච් දෙකක් තියෙනවා. දැන් එකක් තමයි ධන පැත්ත පාලනය වෙනවා මේ IG ස්විච් එකේ. මේ පැත්තෙන් ඍණ පැත්ත පාලනය වෙනවා. මෙන්න මේ අග්‍රය අපි හඳුන්වනවා 31B කියලා. 31B ඩිරෙක්ට් එර්ත් එක එනවනම් මේක 31 ස්විච් එක හරහා එනවනම් 31B. ඔන්න ඔය වගේ හැම තැනකටම තියෙනවා සම්මත අංක ටිකක්. මේ අංක පිළිවෙල ගැන තමයි ওই පළවෙනි පිටුවේ සඳහන් වෙලා තියෙන ඕගොල්ලන්ගේ ඔය මම දුන්න ටියුට් එකේ මේ තියෙන ඒ දේවල් පිළිබඳව. අංක 15 කියන්නේ ඉග්නිෂන්, ඊට පස්සේ 54 53 ඒ කියන්නේ වයිපර් මෝටර් වල මෙතන ගහලා තියෙන 53 කියලා වයිපර් කියලා. ඊට පස්සේ වින්ස්ක්‍රීන් වයිපර් වලට අදාළ කරන අංක තමයි මෙතන ගොඩක් තියෙන. 49 කියන්නේ සිග්නල් වල, 33 කියන්නේ වින්ස්ක්‍රීන් වයිපර් වල එක එක තැන් වලට එක එක අග්‍ර තියෙනවා. 50 50C 50D 50E මේ 50 තියෙන්නේ සාමාන්‍ය ස්ටාර්ටර් මෝටර වලට. අංක 50 කියලා තිබ්බොත් ඒවා ස්ටාර්ටර් මෝටර වලට. ස්ටාර්ටර් මෝටරේට අදාළ වයර් 30 ගණන් තියෙන්නේ ගොඩක් වෙලාවට වයිපර් මෝටර වල අග්‍ර. ඊට පස්සේ 54 කියලා කියන්නේ හෙඩ්ලයිට් වල, 53 කියන්නේ වයිපර් මෝටර වල. ඔන්න ඔය වගේ වයරින් වලට අදාළ වෙන අංක ටිකක් තමයි උතර තියෙන්නේ. මේ අංක පිළිබඳව අපි දිගට කතා කරගෙන යන්නේ නැහැ. මම උතරින් ওই ටික
තියෙනවා ඔයගොල්ලෝ බලන්න මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් අහන්න මම ඉදිරි කියලා දෙන්නම්. ඊට පස්සේ අපි යනවා මෙතනදී එක එක වයරින් සිස්ටම් මේ තියෙන්නේ. සංකේතාත්මකව දක්වලා තියෙනවා. ඉස්සල්ලාම තියෙනවා බැටරි ඉග්නිෂන් සිස්ටම් බලන්න මෙතන පෙන්වුම් කරලා තියෙනවා බැටරි ඉග්නිෂන්. ඒ කියන්නේ බැටරියක් මගින් ඉග්නිෂන් සිස්ටම් ඉග්නිෂන් කියලා කියන්නේ පෙට්‍රල් වාහනවල ස්පාර්ක් ප්ලග් එකට අධිවෝල්ටීයතාවය ලබා දෙන ක්‍රමයට අපි කියන ඉග්නිෂන් කියලා. IG ඉග්නිෂන් සිස්ටම් ඒ කියන්නේ ජොලන සිංහලෙන් කියන ජොලනය කියලා. ඉතින් මේකේ ඉග්නිෂන් සිස්ටම් එක තමයි මේ තියෙන්නේ. එතකොට මෙතන බැටරිය එතන ඇඳලා නැහැ. මේ පැත්ත බැටරි දාන මොන ඔය විදිහට මේක දාන විනාග්‍රේ භූගත කරලා තියෙනවා මෙන්න මෙහෙම. මම භූගත කරලා තියෙනවා. මෙතන බැටරිය. ඒතර මේක මේ මොකද්ද? ඩ්‍රයිවිං ස්විච්. නැත්නම් අපි ඉග්නිෂන් ස්විච් කියලා ලියලා තියෙනවා පේනවනේ. ඕක තමයි ඉග්නිෂන් ස්විච් එක. ඩ්‍රයිවිං ස්විච් කියන්නේ ඒකටම තමයි සමහර රටවල් වල යූස් කරන ඩ්‍රයිවිං ස්විච් එක කියලා ඔකට. සමහර රට ඒ වගේ කී ස්විච් කියලා කියනවා. එක එක විවිධ නම් භාවිතා කරනවා ඩ්‍රයිවිං ස්විච්. මේකෙන් පස්සේ එනවා මෙතන මේ අංක 3ක් පේනවනේ ඔයගොල්ලන්ට 15 4 1. මේ කියන්නේ ඉග්නිෂන් කොයිල් එකේ අග්‍ර. මේක ඉග්නිෂන් කොයිල් එක. ඉග්නිෂන් කොයිල් එක කියලා කියන්නේ අධිවෝල්ටීයතාවයක් ලබා ගන්න ට්‍රාන්ස්ෆෝමර් එක. මම ඇඳලා වෙනම කියලා දෙන්නම් මේ ට්‍රාන්ස්ෆෝමර් පිළිබඳව කතා කරන්න වෙනවා අපිට ඉස්සරහට. අපි ගත්තොත් එම ට්‍රාන්ස්ෆෝමරයක් කියලා කියන්නේ ට්‍රාන්ස්ෆෝමර් හැමෝම දැකලා තියෙනවනේ නේ? දැකලා නැති අය ඉන්නවද? මම පොඩ්ඩක් ඉස්සෙල්ලා ට්‍රාන්ස්ෆෝමර් එකේ පින්තූරයක් පෙන්වන්න කරලා ඉන්නම්කෝ. නැත්නම් සමහරට දැකපු නැති අය ඉන්න පුළුවන් ට්‍රාන්ස්ෆෝමර් එකක්. ඉන්න පොඩ්ඩක් මම පෙන්වන්න කරන්නම්. මම මේක දැන් ඔන් කරලා තියාගත්තේ නැහැ. ට්‍රාන්ස්ෆෝමර් එකක් කියන්නේ කොයි වගේ එකක්ද කියන එක පිළිබඳව. ඉලෙක්ට්‍රිකල් ට්‍රාන්ස්ෆෝමර් මෙන්න මේ වගේ. මේ තියෙන්නේ ට්‍රාන්ස්ෆෝමර්. ඔයගොල්ලෝ දන්නවා මේ තියෙන්නේ මේක ට්‍රාන්ස්ෆෝමර් එකක් ඔය රේඩියෝ වල ගුවන් විදුලි යන්ත්‍ර වල ඇතුලේ තියෙන්නේ පරිණාමක. ඒ වගේම තමයි අපි ගත්තොත් මෙන්න මේක ට්‍රාන්ස්ෆෝමර් පාරේ තියෙන්නේ මේක දෙකලා ට්‍රාන්ස්ෆෝමර් එකක්. ඉතින් මේ වගේ ට්‍රාන්ස්ෆෝමර් වර්ග තියෙනවා. මේක ට්‍රාන්ස්ෆෝමර් එකක්. ඒක ට්‍රාන්ස්ෆෝමර් රේඩියෝ වල බැටරි චාර්ජර් වල වගේ ට්‍රාන්ස්ෆෝමර් තියෙනවා. අපි ගත්ත ට්‍රාන්ස්ෆෝමර් එක සංකේතාත්මකව දක්වන්න පුළුවන්. මේ වගේ ට්‍රාන්ස්ෆෝමර් එක ඇතුළත වෙන කරන මොකද? ඉතින් අපි බලමු මේ ට්‍රාන්ස්ෆෝමර් කියන්නේ සර් කියන දේ සර් ගොඩක් අපහැදිලි නොයිස් ඇහෙන්නේ. නොයිස් ඇහෙන්නේ. හැබැයි මේ බාහිර ප්‍රශ්නයක් නෙමෙයි මොකද දැන් චුට්ටක් අනිත්‍යය කොහොමද නමෝදේ එහෙමයි ඇහෙන්නේ සර්. ඔස අපහැදිලි. චුට්ටක් කරන බලන්න මේ කැමරා එකක් නේ. ඉතින් වරදක් නෑ. මොකද මේ හේතු ස්පීකර් අන්න බලන්න සම්බන්ධයෙන් රොබර්ට් කිලෝ මාෂින කරනද නිරන්ජන් සර්වර් සිස්ටම් එකකින් බකලෙන් බකලෙන්නේ මේක තෝරගන්න බැරුව නිසා ඉතින් බකලෙන් දෙන්නා සම්බන්ධ තමයි කරන්නේ කරන්නේ Mike ප්‍රශ්නය යන්නේ සබ්බේ නමස්කාරය තාම නොයි माइक के मेरी माइक में हम यूज कर रहे हैं कि भाई बड़ा हर प्रोडक्ट में माइक की मौके में एक बात मार के प्रोडक्ट में वीडियो लगा के हरी वीडियो माइक की जो को लगा දැන් කොහමද දැන් හරිද පැහැදිලිද ඉස්සෙල්ලා වගේ වැඩි කරගන්න චුට්ටක් වැඩි කරගන්න දැන් ටිකක් හරි ගියා දැන් කොහමද දැන් වැඩි වුණාද දැන් හොඳයි සර් හොඳයිනේ ඒවා ටික ටික සද්දේ ඔටෝමැටිකලි වැඩි වෙනවනේ අප්පා ඒ මොකද ඔය නම් ආයෙත් වැඩි වුණාද කොහමද ඇහෙන්නේ නැද්ද වැඩි වෙලා ආයෙත් වුණානේ
චුට්ටක් එනවා සර් දැන් ආයෙ චුට්ටක් එනවා අර ඉස්සර වගේ තරම් නැහැ ඔය එක තමයි ඔටෝමැටිකලි වැඩි වෙනවා මේකේ චුට්ටක් ඉන්නකෝ බලන්න නැත්නම් අවුලක් නැහැ වගේ. allow to participate in this mode level එක සර් හෑන්ඩ් ෆ්‍රී එකක්ද දාන් ඉන්නේ හෑන්ඩ් ෆ්‍රී එකක් නැහැ ඒකේ ප්‍රශ්නයක් නෑ හෑන්ඩ් ෆ්‍රී එකක් නෙවෙයි හෑන්ඩ් ෆ්‍රී එකක් නෙවෙයි බිල්ඩින් මයික් එකේ මම මේ දාලා තියන්නේ ඒ කියන්නේ කම්පියුටරේ සාමාන්‍ය වෙනදා පාවිච්චි කරන මයික් එකම තමයි ඒ වුණාට ඒක ඔටෝ වැඩි වීගෙන යනවා ඒකයි ප්‍රශ්නේ ඒක අඩු වෙන්නේ දැන් කොහමද දැමුත් නොයිස්ද ඉස්සලා වගේම නොයිස් දැන් නම් හරි සර් හරි නේද හරි සර් රයිට් හරි මොකද ගන්න මේ මයික් එකේ අර බූස්ට් කියලා එකක් තියෙනවනේ ඒක වැඩි වෙලා තිබිලා. හරි. මොකක් හරි එහෙම ගැටලුවක් ආවත් ආපහු කියන්න මට. එතකොට අපි මම ඇඳලා කියලා දෙන්නම් පොඩ්ඩක් මේ මොකද්ද අපි කතා කර කර හිටපු එකත් අමතක වුණා. මේකේ අපි ට්‍රාන්ස්ෆෝමර් පිළිබඳව දැන් ඔයගොල්ලෝ ට්‍රාන්ස්ෆෝමර් පිළිබඳව සමහර අය දන්නවා ඇති නොදන්න අයත් ඇති. පරිණාමක පිළිබඳව කතා කරනකොට මේ තියෙන පරිණාමක මේවා තියෙන පරිණාමයක කියන්නේ අපි සාමාන්‍ය ට්‍රාන්ස්ෆෝමර් එකකින් කරන්නේ වෝල්ටීයතාවය වැඩි කරගන්න හෝ අඩු කරගන්න. එතකොට එක එක විදිහේ ට්‍රාන්ස්ෆෝමර් තියෙනවා. මෙන්න මේ වගේ මේ ට්‍රාන්ස්ෆෝමර් එකට අපි මේ පැත්තෙන් 230 වෝල්ට් ඉන් කරලා ඇතුළු කරලා ඉන් කරලා මේ පැත්තෙන් අවුට් කරනවා. අපි හිතමුකෝ 30000 වෝල්ට් එහෙම නැත්නම් 50000 වෝල්ට් මෙන්න මේ වගේ අධි වෝල්ටීයතාවයක් පිට කරනවා නම් ඒක අපි හඳුන්වනවා ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමර් එකක් කියලා. ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමර් එකක්. ඔය විදිහේ. ඒ වගේම තමයි මේ පැත්තෙන් අපි 230 වෝල්ට් ඉන් කරලා ට්‍රාන්ස්ෆෝමර් එකට මෙතනින් 230 වෝල්ට් ඉන් කරනවා. ඊට පස්සේ අවුට් කරනවා අපි හිතමුකෝ 9 වෝල්ට් 12 වෝල්ට් වගේ අඩු වෝල්ටීයතාවයක් පිට කරනවා නම් මේවා හඳුන්වනවා අපි ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් කියලා. ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් නැත්නම් අවකර පරිණාමක ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් ඔය විදිහේ තියෙනවා. ඒ වගේම තමයි සමහර ඒවා තියෙනවා ට්‍රාන්ස්ෆෝමරේට වෝල්ටීයතාවය මෙන්න මෙහෙම මෙතනින් 230 ඉන් කරලා 230 අවුට් කරනවා. 230 ඉන් කරලා 230ම අවුට් කරනවා. මෙතනින් අවුට් වෙන්නේ 230. ඉන් කරලා තියෙන්නේ 230. ඒක දෙපැත්ත සමානයි. මේ වගේ ඒවාට කියනවා අපි වෙන් කිරීමේ පරිණාමක නැත්නම් ඊක්වලන්ට් ට්‍රාන්ස්ෆෝමර්. දෙපැත්ත සමානයි. ජාතික විදුලි බල පද්ධතියෙන් වෙන් කරලා භාවිතා කරන ඔන්න වගේ ට්‍රාන්ස්ෆෝමර් වර්ග 3ක් තියෙනවා ප්‍රධාන වශයෙන්. මීට අමතරව තව විශේෂ ට්‍රාන්ස්ෆෝමර් තියෙනවා. ඉතින් මෙන්න මේ වාහනවල එතකොට තියෙනවා වෝල්ට් 12ක් ඉන් කරලා මෙතනට 230ක් නෙවෙයි 12ක් 12 වෝල්ට් ඉන් කරලා මේ පැත්තෙන් 30000ක් සිට 50000 දක්වා අධි වෝල්ටීයතාවයෙන් පිට කරලා ඒවා තියෙනවා. එතකොට පෙට්‍රල් වාහනවල මෝටර් බයිසිකලේ ටීවීල් සියලුම පෙට්‍රල් වාහනවල ස්පාර්ක් ප්ලග් වලට ඔයගොල්ලෝ දන්න ප්ලග් එක කියලා සාමාන්‍ය කියන්නේ මේ ස්පාර්ක් ප්ලග් වලට අධි වෝල්ටීයතාවයක් අවශ්‍ය කරනවා. එතකොට වෝල්ටීයතාවය සාමාන්‍ය 30000ක් 50000ක් වගේ හයි වෝල්ටේජ්. මේ අධි වෝල්ටීයතාව ලබා ගන්නේ මෙන්න මේ වගේ ට්‍රාන්ස්ෆෝමර් එකකින්. වෝල්ට් 12ක් ඉන් කරලා මේ පැත්තෙන් පිට කරනවා. ඉතින් මේකට විශේෂ නමක් දීලා තියෙනවා ඉග්නිෂන් කොයිල් කියලා කියනවා. ඉග්නිෂන් කොයිල්. right. සමහර අය දැකලා ඇති මම පින්තූරයක් පෙන්වන්නම්. එතකොට මතක් වේවි දැකලා ඇති ගොඩක් දෙනෙක්. සර් ඔක චෙක් කරගන්න ක්‍රමයක් මොන හරි තියෙනවද? තියෙනවා. චෙක් කරන්න පුළුවන්. මේකේ ප්‍රතිරෝධීතාවය චෙක් කරලා තමයි දැනගන්න ඕනන්නේ. ඒකට ප්‍රතිරෝධීතාවය සාමාන්‍ය දීලා තියෙනවා. මම ඉන්න කියලා දෙන්නම් කොහොමද ප්‍රතිරෝධීතාවය එක එක ඉතින් පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. සාමාන්‍ය අපි ගත්තාම පස්සේ ඉග්නිෂන් කොයිල් එකක් මෙතන තියෙන එකක්. ඒක නම් කපපු එකක් මම සම්පූර්ණ එකක් ගමුකෝ. high tension transformer පද්ධතියට මේ යන්න වෙනවා.
පේනවා ඔයගොල්ලන්ට මෙන්න මේක මේ තියෙන්නේ ඉග්නිෂන් කොයිල් එකක්. නැත්නම් අපි කියනවා ජොලන දඟරේ කියලා. මේ තියෙන්නේ තිතුරු ඉග්නිෂන් කොයිල් එක විදිහේ ඉග්නිෂන් කොයිල් එක තියෙන්නේ. මේක සමහර අය දැකලා ඇති. ඒ වගේම තමයි එක එක හැඩවලට තියෙනවා. විවිධ හැඩවලට මේ තියෙන්නේ ඉග්නිෂන් කොයිල් එකක්. බෝතලේ වගේ හැඩයට තියෙනවා. ඊට අමතරව තවත් තියෙනවා ඩ්‍රයි ටයිප් එක, වෙට් ටයිප් එක වර්ග දෙකක් තියෙනවා. මේ තියෙන්නේ ඉග්නිෂන් කොයිල්. බලන්න අවුට් හතරක් තියෙන වෙන වෙනම. ඒකේ ඩිස්ට්‍රිබියුටර් ලෙස් කියලා අපි හඳුන්වනවා. ඒ වගේ මේකත් ඉග්නිෂන් කොයිල්. එක සිලින්ඩරයකට එක ඉග්නිෂන් කොයිල් එක ගානේ තියෙනවා. මේ අධි වෝල්ටේජ් දා පරිණාමක ට්‍රාන්ස්ෆෝමර්. ඒතර මේ ට්‍රාන්ස්ෆෝමර් එකට අග්‍ර 3ක් තියෙනවනේ ඔයගොල්ලෝ දැක්කානේ. දැන් මේකට අග්‍ර 3ක් තියෙනවා. මේක දැන් මේ වගේ මේක චෙක් කරන්නේ කොහොමද කියලා අහුවනේ දැන් එක්කෙනෙක්ගෙන් අපි බලමු මම ඉස්සෙල්ලා පොඩ්ඩක් කියලා දැන් මේ පාඩම නෙවෙයි අපි කරන්නේ වෙන පාඩමක් කොහොමද චෙක් කරන විදිය ඒ පාඩමේදී කියලා දෙන්නම් මම ඇතුළත තියෙන්නේ මෙන්න මෙහෙමයි අග්‍ර 3ක් නේ තියෙන්නේ ඉස්සෙල්ලාම තියෙන ප්‍රාථමික දඟරේ මෙන්න මේක ඊට පස්සේ තියෙනවා ද්විතීයික දඟරේ මෙන්න ද්විතීයික දඟර නැත්නම් සෙකන්ඩරි කොයිල් එක ප්‍රයිමරි කොයිල් එක සෙකන්ඩරි කොයිල් එක ඔන්න ඔහොම තියෙනවා මෙතනට තමයි අවුට් එක තියෙන්නේ ඒතුළු මේක ඉන් එක මේක හයි ටෙන්ෂන් එක. අතන අර දාලා තිබ්බ අග්‍ර වලට අනුව අපි දන්න මෙන්න මේ අග්‍ර ටික නම් කරනවා මේක අංක 15 අග්‍රේ. මේක ඉස්සෙල්ලාම තියෙන්නේ මේක අංක 15 අග්‍රේ. මේක අංක 1 අග්‍රය. මේක බලමු පොඩ්ඩක් මටත් අමතකයි යෝගේ අග්‍ර අංක 1 අනිත් එක අපි දාලා තිබුණේ 4 අග්‍රේ. 4 15 එක ඔන්න ඔය විදිහට හඳුන්වනවා එකක් එතකොට අංක මේක අංක 4 අග්‍රේ මේ යටින් තියෙන්නේ මේක අංක 4 රයිට් එතකොට මේකෙන් තමයි අපි 12 වෝල්ට් ඉන් කරන්නේ මේක අපි හඳුන්වනවා ප්‍රයිමරි වයින්ඩින් එක කියලා සාමාන්‍ය ඔතල තියෙනවා මේක ටර්න්ස් වට 300ක් විතර ඔතලා ටිකක් මහත කම්බියකින් ඔතල තියෙන්නේ මෙයාගේ වට තියෙන සාමාන්‍ය 15000ක් විතර උතර තියෙනවා. හීනි කම්බියකින් කෙස් ගහක් වගේ හීනි කම්බියකින් උතර තියෙනවා. ඉතින් මේගොල්ලන්ගේ ප්‍රතිරෝධීතාවය මැනලා තමයි හොයාගන්න වෙන්නේ. එතකොට මේ අග්‍ර තුනත් එක්ක අපි මල්ටිමීටරයෙන් මනින්න පුළුවන් ප්‍රතිරෝධීතාවය. මෙන්න මේ අග්‍ර දෙකේ ප්‍රතිරෝධීතාවය මේකෙයි ඒ කියන්නේ ඉන්පුට් අග්‍රේ මේකේ මේක තමයි ඍණාග්‍රය කියන්නේ මෙන්න මේ දෙන්නගේ මේ දෙපැත්තේ දෙන්නයි මෙතනට මල්ටිමීටරය තියලා බැලුවොත් තියෙනවා සාමාන්‍ය ඕම් 10 සිට 15 දක්වා 10 සිට 15 දක්වා ප්‍රතිරෝධීතාවයක් තමයි තියෙන්න ඕනන්නේ හරි ඊට පස්සේ තියෙන මෙන්න මේ අවුට් කරන අග්‍රය මේ අවුට් කරන අග්‍රය කියන්නේ මේක අපි වෙන පාට එකෙන් මම අඳිනවා මේකෙන් අඳින්නම්කෝ මෙන්න මේ දෙන්න අතර ප්‍රතිරෝධීතාවය මේකයි අතරේ මේ දෙන්න අතර ප්‍රතිරෝධය ඒ කියන්නේ මේක එතකොට ඉන්කක ධන එක මේක ඍණ එක අවුට් එක ඒ කියන්නේ මේක අංක 15 ඉන් කරන එක ධන දෙන එක නේ මේක ඍණ එක මේක හයි ටෙන්ෂන් එක මේ දෙන්න අතර ප්‍රතිරෝධීතාවය සාමාන්‍ය මේක 15 සිට 25ක් දක්වා මොනවද මෙගා ඕම් මෙතන තියෙන්නේ ඕම් 15 සිට 10 සිට 15 දක්වා ඕම් අගයක් තියෙන්නේ මෙතන තියෙන්නේ මෙගා ඕම් අගයක් ඔන්න ඔය අගයන් තියෙනවා නම් සාමාන්‍ය අපි ඔක හොඳයි කියලා බලනවා ඊට පස්සේ මේගොල්ල ග්‍රවුන්ඩ් වෙලා තියෙන්න බෑ මේකට බොඩියට සම්බන්ධ වෙලා තියෙන්න බෑ කිසිසේත්ම මේක සම්පූර්ණ පරිවර්ණය වෙලා තියෙන්න ඕනේ ඔය ටික හොඳයි නම් අපි හොඳයි කියලා තීරණය කරනවා නමුත් මේකෙන් ඩිරෙක්ට් ඕනනම් දීලා බලන්න පුළුවන් අපි මෙතන කඩින් කඩ මේ දෙකට හැපියම දුන්නා දෙපැත්තේ දෙකට එකකට ධන දීලා අනිත් එකට කඩින් කඩ දුන්නාට පස්සේ මෙතනින් අවුට් කරනවා අධි වෝල්ටේජ් එක අපි මේක බොඩියට ග්‍රවුන්ඩ් කරාම මෙතන ස්පාර්ක් වෙනවා පෙන්නුම් කරනවා චිටිස් ගාලා ස්පාර්ක් කරනවා මෙතන පැහැදිලිද ඔන්න ඔය විදිහටම පුළුවන් අපිට චෙක් කරන්න මෙහෙමයි බලන්නකෝ මේක බොඩියට ගාව ගන්නවා අපි වාහනේ චෙසියට ගාවන්නේ නැහැ මිලිමීටරයක් දෙකක් විතර ළඟින් තියාගන්න මෙහෙම තියාගෙන මෙතනට දෙනවා බැටරියෙන් දාන
15ක් ග්‍රේඩ් මේකට කඩින් කඩ රින දෙනවා බොඩියට ගාව ගන්නවා රිනාග්‍රේඩ් අන්න එතකොට මෙතන ස්පාර්ක් වෙනවා මෙතන ස්පාර්ක් වෙන්න ඕනේ එහෙමනම් හොඳයි කොහොම අපිට චෙක් කරන්න පුළුවන් ප්‍රතිරෝධිතාවය මැල්ලා චෙක් කරන්න පුළුවන් පැහැදිලිද කොහොම තමයි චෙක් කරන්න වෙන්නේ right දැන් අපි බලමු මේකේ මේ තියෙන්නේ ඒකට ඉග්නිෂන් සර්කිට් එක ඔය ඉග්නිෂන් කොයිල් එකේ තියෙන අග්‍ර තුන තමයි මේ තියෙන්නේ දැන් තියෙන ඉග්නිෂන් කොයිල් කියලා දාලා ඊළඟට ඉග්නිෂන් කොයිල් එක මේ අංක 4 අග්‍රේ මේ කොමන් එක හැටියටද අපි මල්ටිමීටරෙන් චෙක් කරනකොට කොමන් එක හැටියට 15යි 4යි අතර මේ ඕම්ස්ගේ 15යි 1යි 4යි අතරද ගන්නේ 15යි 1යි අතර ඔව් මේකේ මේ දෙන්න අතර මේක 15 හවුද මේක 1 ඔය දෙන්න අතර සාමාන්‍ය ප්‍රතිරෝධිතාවය ගොඩක් වැඩි මෙතන ප්‍රතිරෝධිතාවය 15 සිට 25 දක්වා මෙගා ඕම් මෙගා ඕම් හරි මේ දෙන්න අතරේ ඒ කියන්නේ මේකයි මේ දෙන්න අතරේ 10 සිට 15 දක්වා ඕම් ඉතාමත්ම අඩුයි ප්‍රතිරෝධිතාවය පැහැදිලි නේද හරි ඔකේ සර් මේ අර මේ හයි ටෙන්ෂන් එක සර් බොඩියට එර්ත් කරලා සර් මේ පැන්සල් තුඩක් තියලා බලන්නේ මොකද්ද සර් සමහරක් කට්ටිය පැන්සල් තුඩක් තියලා පැන්සල් තුඩක් බොඩියට තියලා නෑ අර ස්පාර්ක් එක පයින් තැනට තියලා බලන්නේ සර් අර අනිත් පැත්තට පයින්නවද මොකක් හරි එකක් බලන්නේ සර් පැන්සල් තුඩ හරහා යනවාද කියලා බලන්න ඇති හයි ටෙන්ෂන් එක එහෙම ඉතින් පැන්සල් තුඩක් ඕනේ නැහැ නිකම්ම වයර් කෑල්ල කෙලින්ම මේක බොඩියට මොනවම ලං කරනවා ලං කරලා මෙතනින් ස්පාර්ක් එක එනවාද කියලා බලන්න පුළුවන් ඉතින් පැන්සල් තුඩක් අවශ්‍ය නැහැ සමහරව ඉතින් පැන්සල් තුඩක් ලං දානවා ඇති මොකද කාබන් එක පැන්සල් තුඩක් කියලා කියන්නේ කාබන් එතකොට මේ වයර් එකට කාබන් කෑල්ලක් දාලා ඒක හරහා ගමන් කරනවාද කියලා බලනවා වෙන්න ඇති එහෙම පැන්සල් තුඩක් අවශ්‍ය නැහැ ස්පාර්ක් වෙනවා දැන් ඔයගොල්ලන්ට ඔක බලන්න පුළුවන් මෝටර් බයිසිකලේ ප්ලග් එක ගලවලා මෝටර් බයිසිකලේ ඔයගොල්ලෝ දන්නවනේ ප්ලග් එකට හයි කරලා තියෙන දැන් මේ වගේ ගත්තට පස්සේ ඔන්න ප්ලග් එක මේකට හයි වෙලා තියෙනවානේ වයර් එක ඇවිල්ලා මෙන්න මෙහෙම ගිහිල්ලා මෙතනින් ප්ලග් එකක් හයි වෙලා තියෙනවා එතකොට වයර් එකක් තියෙනවනේ ඔය වයර් එක මේ පැත්තේ තියෙන ඉග්නිෂන් කොයිල් එක ඔන්න ඕක ඉග්නිෂන් කොයිල් මෙතනින් ගලවලා ගන්න ප්ලග් එක ළඟින් ගලවලා ගන්න වයර් එක ගලවලා අරගෙන මේක ඇතුළට සිදුරක් නේ තියෙන්නේ ඔන්න ඔහම මේ සිදුරට තියෙන එක දාන්න බෑ ඒ නිසා කරන්නේ මොකද්ද මේක ඇතුළට දාන්න ස්ක්‍රූප් නේනම් මල් ස්ක්‍රූප් නේනම් පැහැදිලිනේ ඔන්න ඔහම තියෙන සිදුරක් තියෙන්නේ ඒක ඇතුලේ අපි ප්ලග් එකට හයි කරන තැන සිදුරක් නේ ඔහම තියෙන්නේ ප්ලග් හෝල්ඩර් එකේ මල් ස්ක්‍රූප් නේනක් අරගෙන දාන්න මේක ඇතුළට ඔන්න මල් ස්ක්‍රූප් නේනක් කියලා ගන්නකො ඔන්න ඔහම දැම්මා මේක ස්ක්‍රූප් නේනක් හරි දැන් ස්ක්‍රූප් නේනේ මැද හරිය මෙන්න මේ හරිය බොඩියට ගෑවෙන්න තියාගන්න ගෑවෙන්න නෙවෙයි ගෑවෙන නොගෑවෙන සයිස් එකට මෙන්න මේ හරිය බොඩියට මිලිමීටරයක් දෙකක් වගේ තියෙන්න ලං කරගන්න මෙතනින් අතින් අල්ලගන්න අල්ලගෙන කික් කරන්න බයිසිකලේ එතකොට මෙතනින් චිටිස් චිටිස් ගාලා ස්පාර්ක් පයින්න ඕන මේ බොඩිය ස්ක්‍රූප් නියනේ මේ ස්ක්‍රූප් නියනේ කොහෙන් හරි ස්පාර්ක් පයින්නවා ඒ විදිහට චෙක් කරන්න පුළුවන් ඉතින් කාබන් කූරු ඕනේ නැහැ ඒ ඉතින් කවුරු හරි මොකක් හරි දන්නේ නැහැ ඒක නම් කියන්න ඔය එක එක නයි ඉතින් එක එක ක්‍රම කරනවා ඉතින් විවිධ ක්‍රම හොයාගෙන ඇති ඕක තමයි ඉතින් සාමාන්‍ය චෙක් කරන ක්‍රමේ ප්‍රැක්ටිකලි චෙක් කරන්න පුළුවන් එහෙම නැත්නම් මේකේ ප්‍රතිරෝධිතාවයම අයින්න පුළුවන් පැහැදිලිද right සර් එතකොට ඉග්නිෂන් ස්විච් එක හයි ඇම්පියර් හරි එහෙම ඒ වගේ මොකක් කර ස්විච් එකද පාවිච්චි කරන්නේ නැත්නම් සාමාන්‍ය ස්විච් එකද ඉග්නිෂන් ස්විච් එකද ඔව් ඉග්නිෂන් ස්විච් එක ඉතින් ඒ වාහනයට එනේ වගේ ඒක හයි ඇම්පියර් ඕන වෙන්නේ නැහැ සාමාන්‍ය ඇම්පියර් 10ක් 15ක් වගේ කියන්නේ
අපි ගත්තොත් දැන් ඔය ගෙදරක තියෙන ඇම්පියර් ප්‍රමාණය වගේ නෙවෙයි වාහනවල ඇම්පියර් ප්‍රමාණය වැඩිනේ කොහොමදත්. දැන් ඔයාලා ගොඩක් වෙලාවට ඩොමෙස්ටික් ෆීල්ඩ් එකේ අවබෝධයක් තියන අය ගත්තට පස්සේ අපි දන්නවා ගෙදරක තියෙන එකේ දැන් ඔය අර ප්ලග් එක ලොකු ප්ලග් එකක් මෙහෙම ගත්තොත් දැන් තියෙන එකේ මේක ඇම්පියර් 5යිනේ. උපරිම ඇම්පියර් 5යි. අපි ගත්තොත් ලොකු මෝටරයක් වගේ එකක් ගත්තොත් දැන් ඔය වෝටර් පම්පයක් වගේ ගත්තොත් ඇම්පියර් 1.2ක් 5ක් වගේ ගොඩාක් අඩු ඇම්පියර් ප්‍රමාණයක් ගන්නෙ. බල්බ් එකක් ගත්තොත් 0.2ක් වගේ ධාරාවක් ඇම්පියර් ප්‍රමාණයක් ගන්නෙ. ඉතින් ඒ වගේ වෝල්ටේජ් එක වැඩි වෙනකොට ඇම්පියර් ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා. නමුත් වාහනවල සාමාන්‍ය ඇම්පියර් ප්‍රමාණය ටිකක් වැඩි. අපි ගත්තොත් ඔය සිග්නල් බල්බ් එකක වගේ ගත්තත් ඇම්පියර් 8ක් විතර වෙනවා. සමහරට ඇම්පියර් ප්‍රමාණය වැඩි ටිකක්. ඉතින් ඉග්නිෂන් ස්විච් එක කියලා කියන්නේ සාමාන්‍ය ඇම්පියර් 25ක් 30ක් වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන් ස්විච් එකක්. ඇම්පියර් ප්‍රමාණය වැඩි වෙනවා කරේ හේතුවක් තියෙනවා වැඩිපුර පාවිච්චි කරන්න. ඔව් හිතනවා. වැඩිපුර පාවිච්චි කරන්නද? ඔව්. ඉතින් වෝල්ටේජ් එක අඩු වෙනකොට ඇම්පියර් ප්‍රමාණය වැඩි වෙනවානේ කොහොමදත්. ඒක තියරියක්. මෙහෙම බලන්නකෝ දැන්. හිතන්නකෝ දැන් අපි මෙන්න මෙහෙම හිතන්නකෝ. දැන් උදාහරණයක් මම ගන්නම්. දැන් ඔය විදුලි බලාගාර වල ඉඳලා මේ ගෙවල් වලට ගේන්නේ එතන ඉඳලා අධි වෝල්ටේජය සාමාන්‍ය වෝල්ට් අපි හිතමුකෝ 1,20,000ක් වගේ වෝල්ටේජතාවයක් තමයි ගේන්නේ. හරි? හයි වෝල්ටේජ් එන්නේ. ඉතින් එතකොට මේක අපි බලමුකෝ ඇම්පියර් ප්‍රමාණය කොයි වගේද කියලා අපි P සමග P කියන්නේ වොට් ගාන. වොට් අපි හිතන්නකෝ 2,40,000ක් ඕනේ කියලා. වොට්. එතකොට මේක වෝල්ටේජ් එක. එතකොට අපි දන්නවා අර P සමානයි VI කියන සූත්‍රයට අනුව. හරි? P කියන්නේ එතකොට 2,40,000යි. මේකනේ සමානයි V කියන්නේ 1,20,000යි. ඔයාගේ දැන් ගුණ කිරීම I නේ. එතකොට I සමානයි මෙතනට එන්නේ 2,40,000 බෙදීම 1,20,000නේ. ඔන්න එතකොට දැන් බලන්නකෝ මේ 0.4ට 0.4ක් කැපුණම 24 බෙදීම 12 කියලා කියන්නේ 2යි. ධාරාව ඇම්පියර් 2යි. ඔන්න ගොඩක් අඩු ධාරාවක්. හරිද? මේ වොට් ප්‍රමාණයම 2,40,000ක වොට් ප්‍රමාණයම අපි ගමු හයි වෝල්ටේජ් යටතේ. වෝල්ටීයතාවයේ අඩු අගයක් යටතේ. දැන් බලන්නකෝ වොට් ප්‍රමාණය 2,40,000යි. මේක ගේනවා එතකොට P සමාන VI නේ අපි දාන්නේ. ඔය P තමයි 2,40,000. ඉස්සෙල්ලා දැම්මේ V වෙනුවට අපි 1,20,000. දැන් අපි දාමු V වෙනුවට 120. ඔන්න වෝල්ටේජ් එක අඩු කරා. ගුණ කිරීම I නේ. දැන් බලන්නකෝ. I සමාන කීයද? 2,40,000 බෙදීම 120. එතකොට කීයක් දෙන්නේ? බැලුවොත් අපිට පේනවා බිඳුවට බිඳුව කැපෙනවා 12 සරක් 1යි 12 සරක් මෙතනට 2යි ඇම්පියර් කීයද? ඇම්පියර් 2000ක්. පේනවනේ. ඇයි ඇම්පියර් ගාන වැඩි උනේ? වෝල්ටීයතාවය අඩු වෙනකොට. වෝල්ටේජ් එක අඩු වෙන්න ඇම්පියර් ධාරාව වැඩි වෙනවා. වෝල්ටේජ් එක වැඩි වෙන්න ධාරාව අඩු වෙනවා. ඉතින් සාමාන්‍ය වාහනවල භාවිතා කරන්නේ 12යි වෝල්ට් නේ. එතකොට ගෙවල් වල භාවිතා කරන්නේ 230යි වෝල්ට්. ඉතින් 230ක් වෝල්ට් වෙනකොට ධාරාව ගොඩක් අඩුයි. වාහනවල ධාරාව වැඩි. ඉතින් ඒ නිසා ඒ ධාරාවර ඔරොත්තු දෙන විදිහට ස්විච් නිර්මාණය කරන්න ඕන. උපකරණවල දැන් මේක පාලනය කරන්න තමයි දැන් අලුත් ඒවාට ගොඩක් එන්නේ LED එන්නේ. ඉතින් LED ආවම පස්සේ ධාරාව අඩු වෙනවා. පැහැදිලි නේද? ඔය විදිහට රිලේ දාලා විවිධ ක්‍රමවලින් පාලනය කරලා තියෙන මේ ධාරාව වැඩි නිසා. සාමාන්‍ය වාහනවල කොහොමදත් ධාරාව වැඩි. වෝල්ටේජ් අඩු නිසා තමයි ධාරාව වැඩි වෙලා තියෙන්නේ. right? තේරෙන්නේ නැති නේද? තේරුන්නේ නැත්නම් අහන්න. එතකොට අපි ගත්තාම පස්සේ ඉග්නිෂන් ස්විච් එක කියන්නේ සාමාන්‍ය ඇම්පියර් 25ක් 30ක් වගේ ගන්න පුළුවන් ස්විච් එකක්. සාමාන්‍ය වාහනවල.
නමුත් දැන් අලුතෙන් ඔය ඉලෙක්ට්‍රොනික කෙන ඒවා ගනම් පල්ස් සිස්ටම් ගන්න ඒ වගේ නම් ධාරාවක් ගන්න නැහැ. සිග්නල් එකක් විතරයිනේ ගන්නෙ. දැන් ඔය කීලෙස් ඇක්සස් ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා මේ අලුතෙන් එන්නේ කී එක අර නිකන් බට්ටා වගේ සාක්කුව දාගෙන තියෙන්නේ ඇතුළට ඔබන්න නැහැ ඒක. සාක්කුව දාගෙන ඉන්න තියෙන්නේ. ඒ වගේ සිග්නල් විතරයි ගන්න කී එකෙන්. ඒ වගේ ධාරාවක් ගන්න නැහැ. දශම මිලි ඇම්පියර් ගානක් දශම ගානක්. right. එතකොට මෙතන තියෙනවා මේ තියෙන ඉග්නිෂන් කොයිල් එක වෙනව ඔයගොල්ලන්ට අග්‍ර තුනක් තියෙනවා. ඊට පස්සේ ඉග්නිෂන් කොයිල් එක ඍණාග්‍රය යනවා මෙන්න මෙතනට මේක තමයි ඩිස්ට්‍රිබියුටර් එක. ඒ කියන්නේ අර මේකේ අපි දන්න ට්‍රාන්ස්ෆෝමර් එකක් සාමාන්‍ය වැඩ කරන්නේ AC වෝල්ටේජ් එකෙන් විතරයි ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාවයෙන්. ඒක කඩින් කඩ දෙන්න ඕන මේ ට්‍රාන්ස්ෆෝමරේ වැඩ කරන්න ඉග්නිෂන් කොයිල් එක වැඩ කරන්න. කඩින් කඩ දෙන්න මෙන්න මෙතන තියෙනවා අර ප්ලැටිනම් කියලා ඔයගොල්ලෝ අහලා ඇතිනේ. එහෙම නැත්නම් CDI එක. එතකොට සම අලුත් වාහන වල බයිසිකල් වල එහෙම තියෙන්නේ 3 wheel වල එහෙම තියෙන්නේ CDI. පරණ ඒවාක තිබ්බි ප්ලැටිනම් කියලා වල මෙකැනිකල් ස්විච් එකක් කඩින් කඩ යන. ඉතින් මෙන්න මේ CDI එකෙන් නැත්නම් මේ ප්ලැටිනම් පොයින්ට් කියන ඒවායින් කරන්නේ මේ ට්‍රාන්ස්ෆෝමර් එකේ නැත්නම් ඉග්නිෂන් කොයිල් එකේ ප්‍රාථමික දඟලේ කඩින් කඩ හැපීම දෙන එක. ඉතින් ඒ කොටස තමයි මේ තියෙන්නේ. ඉග්නිෂන් ඩිස්ට්‍රිබියුටර් කියලා දාලා තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ ප්ලග් දෙකක් තියෙන එකක්. ස්පාර්ක් ප්ලග්. සිලින්ඩර් දෙකක එන්ජින් එක. එහෙනම් මේ තියෙන ප්ලග් දෙක. ඒතර ඒකත් එතිරින්ම දීලා තියෙනවා. ඔන්න ඔය වගේ ඔය සංකේතාත්මකව දක්වන විදිහ ජවලන පද්ධතිය. ඉග්නිෂන් සිස්ටම් එක. දැන් මේකේ ක්‍රියාකාරීත්වය ගැන නෙවෙයි මම මේ කතා කළේ. සාමාන්‍ය ඉග්නිෂන් පද්ධතියක් කියන්නේ මොකක්ද? ඒකට අයිති වෙන්නේ මොනවද කියන කරුණු ටික තමයි කතා කළේ. ඔය වගේ මෙතන තියෙන්නේ මේ හඳුන්වාගෙන යනවා එක එක පද්ධති පිළිබඳව. එතකොට ඔය වගේ අපි ඉදිරියේදී ආයිත් කතා කරනවා මේක ගැන. මේකේ ඇතුලේ කොහොමද වැඩ කරන්නේ? මොකද්ද වෙන්නේ කියන එක පිළිබඳව කතා කරනවා. දැන් ඔය මම හැඳින්වීමක් විතරයි කරන්නේ සංකේතාත්මකව. right. මෙතන තියෙනවා මොකද්ද කියලා බලන්නකෝ. මේකේ තියෙනවා 224 වෝල්ට් බැටරි ඉග්නිෂන් සිස්ටම්. මේකත් ඒ වගේම තමයි. ඉග්නිෂන් සිස්ටම් එකක් 24 වෝල්ට්. පරණ තිබ්බා ඔය දැන් විශේෂයෙන්ම යුද වාහනවල එහෙම. මේක එහෙම තියෙන යුද්ධට යන ඒ වගේම තියෙනවා 24 වෝල්ට් වලින් වැඩ කරන පෙට්‍රල් වාහන. මේ වගේ පෙට්‍රල් වාහනවල පුතේ මයික් එක ඕෆ් කරලා තියාගන්න මුකුත් ප්‍රශ්නයක් නැත්නම් ඕගොල්ලන්ට මයික් එක ඔන් කරාම අනිත් අයට කරදරයි. ඉතින් මෙතන තියෙන රිලේ එකක්. මේ තියෙන රිලේ එකක්. සාමාන්‍ය රිලේ එකක්. රිලේ එකේ කොයිල් එකේ අග්‍ර දෙක තමයි 85 86 කියන්නේ. 88 83 කියලා 88A කියලා කියන්නේ කන්ටැක්ට් අග්‍ර. මෙන්න මෙතන ඉග්නිෂන් ස්විච් එක කී ස්විච් එක. ඉතින් මෙතන තියෙන ස්ටාර්ටින් ස්විච් එක. ඉග්නිෂන් ස්විච් එකේම තමයි ස්ටාර්ටින් ස්විච් එක තියෙන්නේ. දෙකම එකට වගේ තිබුණාට දැන් ඕගොල්ලෝ දන්නවා කී එක දාලා කට්ට තුනක් විතරක් තියෙනවා තියෙනවානේ. පළවෙනි කට්ටේ, දෙවෙනි කට්ටේ, තුන්වෙනි කට්ටේ. කොහොම ඊට පස්සේ මෙතන ඕෆ් එක. ඉස්සලම ඕෆ්. ඊට පස්සේ මෙතන ACC. ඊට පස්සේ ඉග්නිෂන් IG. ඊට පස්සේ ස්ටාර්ටින්. ඔය ඔක්කොම තියෙන්නේ එකේම තමයි. මේක අපි කියනවා පෝ පොසිෂන් ස්විච් එකක්. අවස්ථා තුනක් තියෙන එකක්. පෝ පොසිෂන් එකක්. ඒකට පෝ පොසිෂන් ස්විච් එකක පිට වෙන අග්‍රෙත් එක්ක ගත්තාට පස්සේ බලන්නකෝ ඉස්සෙල්ලාම ධන ඉන් වෙනවා. ඔන්න බැටරි මෙතනින් ඉන් වෙනවා 30. ඊට පස්සේ මෙන්න ඉග්නිෂන් ස්විච් එක ඉග්නිෂන් අග්‍රේ. මේකෙන් තමයි ඉග්නිෂන් කොයිල් එකට ඒ වගේම තමයි සිග්නල් ප්‍රෙෂර් එකට වයිපර් මෝටර් වලට එන්ජින් එකට ඊට පස්සේ හීටර් ප්ලග් වලට ඒ වගේම ඉන්ජෙක්ටර් පම්ප් එකට ඔය හැම එකටම කරන්ට් යන්නේ මෙතනින් ඉග්නිෂන් වලින්. ඒකට ඒවා සමහර ඒවා රිලේ දාලා දෙනවා සමහර ඒවා ඩිරෙක්ට් දෙනවා. ඊට පස්සේ මෙතන තියෙන ස්ටාර්ටින් ස්විච් එක. මේක තියෙන්නේ මේක ඇතුළෙම තමයි. වෙනම පෙන්눔 කරලා තියෙනවා පැහැදිලි වීම සඳහා. බලන්නකෝ එතකොට මෙතනට දන දුන්නම මෙන්න ඉග්නිෂන් ඔන් වුණොත් විතරයි ස්ටාර්ටින් වැඩ කරන්නේ. නැත්නම් වැඩ කරන්නේ නැහැ. වෙනම එකක් විදිහට පෙන්눔 කරලා තිබ්බට දෙකම එකට තියෙන්නේ. සමහර වාහනවල මේක
වෙනම තියෙනවා මොන වාහනවලද? ස්ටාර්ටින් වෙනම තියෙන වාහන ඔයගොල්ලෝ දන්නවද? කීයකින් නැතුව වෙනම ස්ටාර්ටින් තියෙන වාහන තියෙනවනේ. සමහර බස් වල එහෙම තියෙන්නේ 3 wheeler වල නේ. පොයිස්ටොක් 3 wheeler වල තියෙන්නේ කොහොමද? කීයක වෙන තැනක වෙනම බටන් එකක් තියෙනවා ඔබන්න. මෙන්න මේ වගේ. ඒකෙන් තමයි ස්ටාර්ට් කරන්නේ. ඔය වගේ වාහන වලක් තියෙනවා. බස් වල එහෙම ලේලන්ඩ් වල ටාටා වල වගේ ඉග්නිෂන් ඔන් කරන වෙන තැනකින් ස්ටාර්ට් කරන්න වෙනම ස්විච් එකක්. ඉතින් ඔකට කියන ස්ටාර්ටර් ස්විච් එක කියලා. ඉතින් මේ තියෙන ස්ටාර්ටර් ස්විච් එක ඒක. ඊට පස්සේ මෙන්න රිලේ එකක්. මේක මොකද්ද? ඉග්නිෂන් රිලේ එක මේ තියෙන්නේ මේ. ඉතින් මෙතන තියෙන්නේ ඉග්නිෂන් පැත්තේ මෙහෙන් ආවට මෙන්න ස්ටාර්ටර් ස්විච් එක එවුවම මොකද වෙන්නේ? ඔන්න ඉන්නේ මේ රිලේ එක. එහෙනම් මේක මොකද්ද? මේක ස්ටාර්ටර් රිලේ එක. ස්ටාර්ටර් මෝටරේ තමයි ওই රිලේ එක දීලා තියෙන්නේ. පේනවනේ රිලේ එක 85 86 මේ තියෙන්නේ ස්ටාර්ටර් රිලේ එකේ කොයිල් එක. ස්ටාර්ටර් ස්විච් එක එවුවොත් විතරයි මෙයාව කන්ටැක්ට් සම්බන්ධ වෙන්නේ. මේ මැග්නට් වෙන්නේ. පැහැදිලිනේ? මේ ස්විච් එක එවුවොත් විතරයි මේක මැග්නට් වෙන්නේ. ඒක මැග්නට් වුණාම මෙන්න මෙතන කන්ටැක්ට් පොයින්ට් වැහෙනවා. වැහුණොත් තමයි කරන්ට් එක යන්නේ කොතනටද යන්නේ? මෙන්න මෙතනින් ඉග්නිෂන් එකකුත් ඇවිල්ලා තියෙනවා. මෙතන සීරියස් රෙසිස්ටර් එකක් හරහා ඇවිල්ලා තියෙනවා. ඒතුරු මෙන්න ඉග්නිෂන් කොයිල් එකේ 15ට මේ ඇවිල්ලා තියෙන්නේ. ස්ටාර්ට් පොයින්ට් එකෙන් එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න 4 කියන්නේ අධි වෝල්ටේජ් තාග්‍රය, මෙන්න ඩිස්ට්‍රිබියුටර් අග්‍රය. ඔය වගේ ඒකෙත් ඒකෙම ඒකට මෙතන ප්‍රතිරෝධකයක් හරහා වෙනම ඩිරෙක්ට් ලයින් එකක් ඇවිල්ලා තියෙනවා මේ පැත්තේ. මෙන්න. ඒ වගේ මේ පැත්තෙන් තව එකක්. දෙපැත්තෙන් දෙකයි මේ. ඇයි දෙකක්? මේ වගේ දෙකක් ඇයි? දැන් ඕගොල්ලෝ හිතන්න පොඩ්ඩක්. දැන් මෙතන තියෙන ඉග්නිෂන් කොයිල් එක ට්‍රාන්ස්ෆෝමර් එක. ඉග්නිෂන් කොයිල් එක මතකනේ? ඉතින් එතකොට මේකට ධන ලයින් දෙකයි. මෙන්න ධන ලයින් දෙක බලන්න. එකක් මෙන්න මෙහෙම මේ තියෙන්නේ මේ හරහා මේ තියෙන මෙහෙම ඇවිල්ලා මේ රිලේ එක ඔන්න උනාම මෙන්න මෙහෙම එකක් එනවා. එතෙන්ටම තව එකක් එනවා මේ පැත්තේ. මේ බලන්න. මෙන්න ඒක ඇවිල්ලා හැබැයි ප්‍රතිරෝධකයක් හරහා. ඔය තියෙන්නේ සීරියස් රෙසිස්ටර්. රයිට්. ওই විදිහ එකක් මම පෙන්නන්නම් මේ ප්‍රතිරෝධකයක් දාලා මොකද්ද මේ කරන දෙල්ලම කියලා. අපි නිකන් දැනගෙන තියෙන්න ඕනේ ඇයි මේ වගේ දේවල් තියෙන්නේ කියලා. මම පොඩි පින්තූරයක් පෙන්නන්නම්. මේක දිහා පොඩ්ඩක් බලන්නකෝ. මෙන්න මේක බලන්නකෝ. මේ මොකද්ද මේ? මේ තියෙන්නේ ප්‍රතිරෝධකයක් පේනවනේ. මේක තමයි ඔය පෙන්නුම් කරලා තියෙන්නේ මෙතන. මේ සීරියස් රෙසිස්ටර් කියලා තියෙන්නේ. ඒක තමයි මෙන්න මෙතන තියෙන්නේ. මේ උඩින් තියෙන්නේ සෙරමික් ප්‍රතිරෝධකයක්. ඔය රෙසිස්ටන්ස් එක ඇයි තියෙන්නේ කියලා අපි දැනගෙන තියෙන්න ඕන. අපි ඔය වගේ දේවල් ගැන කතා කරන ඔය සර්කිට් එකේ තියෙන ඉස්සරහට කතා කරමු. මේ තියෙන්නේ ඒ වගේ ප්‍රතිරෝධ පේනවනේ රෙසිස්ටන්ස් එකක්. ඉතින් ඕක තමයි මෙතන මේ සර්කිට් එකේ තියෙන්නේ. ඕකට අපි කියන බැලාස් රෙසිස්ටර් එක කියලා. මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මේක ඇයිද කියලා. දැන් සාමාන්‍ය විදිහට එන්ජින් එක ස්ටාර්ට් කරාට පස්සේ මේ ඉග්නිෂන් කොයිල් එකට සැපයුම දීලා තියෙන්නේ මෙන්න මේ ප්‍රතිරෝධකයේ හරහා. කොහොමද තියෙන්නේ? මේක හරහා. එහෙමනම් ඇයි මේ ප්‍රතිරෝධකයක් හරහා දීලා තියෙන්නේ? අඩු කරලා තියෙන්නේ. මේ මෙතනින් දීලා තියෙන්නේ 12 වෝල්ට් හෝ 24 වෝල්ට් කියමුකෝ. 24 වෝල්ට්. නමුත් මේක මේ ඉග්නිෂන් කොයිල් එක මේක නිර්මාණය කරලා තියෙන්නේ සමහරට 18 වෝල්ට් වගේ අඩු වෝල්ටීයතාවයකට. එහෙම නැත්නම් මේක 12 වෝල්ට් නම් මෙතනින් දෙන්නේ බැටරියෙන් දෙන්නේ 12 වෝල්ට් නම් මේ කොයිල් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ 8 වෝල්ට් වලට. ඉතින් 8 වෝල්ට් වලට නිෂ්පාදනය කරාම පස්සේ එහෙම නැත්නම් 18 වෝල්ට් වලට නිෂ්පාදනය කරාම අපි 18 එකකට 24 වෝල්ට් දුන්නොත් මොකද වෙන්නේ? කොයිල් එක පිච්චෙනවා. 8 වෝල්ට් එකකට 12 වෝල්ට් දුන්නොත් මොකද වෙන්නේ? ඒත් පිච්චෙනවා. ඒ නිසා මේ කොයිල් එකේ වෝල්ටීයතාවය අඩුවෙන් නිෂ්පාදනය කළා ප්‍රතිරෝධකයක් හරහා අඩු කරලා දීලා තියෙනවා. ඇයි ඔහොම තියෙන්නේ? දැන් මේවා අනිත් තැන් වලටත් බලපානවා. ඉතින් එතකොට මේ පැත්තෙන් මොකද කරලා තියෙන්නේ? මෙන්න ඩිරෙක්ට් දීලා ප්‍රතිරෝධකයක් නැහැ. අපි දන්නවා ස්ටාර්ටර් මෝටරේ ක්‍රියා කරන අවස්ථාවේදී ස්ටාර්ටර් මෝටරය කියලා කියන්නේ සාමාන්‍ය ගත්තාම පස්සේ දැන් ඔය වෑන් එකක වගේ නම් ඇම්පියර් 600ක් විතර
ගන්නවා. අධිධාරාවක් ගන්න එකක් තමයි ස්ටාර්ට් මෝඩ් එක කියන්නේ. අපි ගත්තොත් ඔය ලොකු බස් එකක ලේලන් බස් එකක වගේ වයිකින් එක වගේ ගත්තොත් එම ඇම්පියර් 1200ක් විතර ගන්නවා. 1200 අනේ 1500ක් විතර ගන්නවා. ඇම්පියර් 1500ක් විතර. කාට හරි ප්‍රශ්නයක් නැද්ද මෙච්චර ඇම්පියර් කොහෙන්ද කියලා? මම කලින් කියලා දුන්නාද? මේ ඇම්පියර් 1500ක් ගන්නවා කියලා කිව්වාන් පස්සේ කොහෙන්ද ගන්නෙ කියලා ප්‍රශ්නයක් නැද්ද? නෑ ඔව් නේද? සර් පොඩ්ඩක් කියලා දෙන්න. ඔව් රයිට්. හොඳයි. දැන් කලින් මට කිව්වද නැද්ද කියලා නම් මතක නෑ. මෙහෙමනේ. දැන් වාහනවල බැටරි ගත්තොත් එහෙම බැටරි එක අපි දන්නවා බැටරිය ලියලා තියෙනවා මේ විදිහට හිතන්නකෝ දැන් ඔය 3 wheel battery motor bicycle battery car battery එක ඔන්න ඔහොමනේ බැටරිය ලොකුයි එන්නේ හරි එන්නේ බැටරිය ලොකුයිනේ අපි ගමු මේක 12 වෝල්ට් මේකත් 12 වෝල්ට් මේ ඔක්කොම 12 වෝල්ට් මේක දානවා motor bicycle වලට මේක 3 wheeler වලට මේක කාර් වලට මේක බස් වලට එතකොට මොකද්ද මේ වගේ වෙනස මේ වගේ වෙනස ඔයගොල්ලෝ දැකලා තියෙනවා මේකේ ලියලා තියෙන්නේ AH ඇම්පියර් පැය AH ඇම්පියර් පැය මේක අපි හිතමු 20යි AH ඇම්පියර් පැය 35යි ඊට පස්සේ ඇම්පියර් පැය 60යි ඇම්පියර් පැය 90යි ඔන්න ඔහොමනේ එතකොට මේ ඇම්පියර් පැය ගාන තමයි වෙනස් වෙලා තියෙන්නේ මොකද්ද මේ ඇම්පියර් පැය ගානෙන් කියන්නේ ඇම්පියර් නෙවෙයි තියෙන්නේ ඇම්පියර් පැය AH තියෙන්නේ ඇම්පියර් නම් A වෙන්න ඕනේ මේකේ තියෙන AH නේ ඉතින් මේකේ තේරුම තමයි පැයක් තුලදී ලබාගත හැකි ඇම්පියර් ගාන හොඳට මතක තියාගන්න මෙන්න මෙහෙම අපි හිතමු යම් බැටරියක ලියලා තිබුණොත් එහෙම අපි හිතමුකෝ 90යි AH කියලා 90යි AH මේකේ තේරුම තමයි අපි මේ බැටරියට සවි කරයි කියමු මේ බැටරිය හොඳටම charge වෙලා තියෙන අවස්ථාවේදී මේකට අපි දානවා බල්බ් එකක් මේ බල්බ් එකේ ක්‍රියාකාරීත්වය සඳහා ගන්නා ධාරාව අපි හිතමුකෝ 1 ඇම්පියර් කියලා 1 ඇම්පියර් මේ බල්බ් එක කොයිතරම් වේලාවක් පත්තු කරලා තියන්න පුළුවන්ද බැටරිය බහිනකල් මේක පුළුවන් පැය 90ක් පැය 90ක් පත්තු කරලා තියන්න පුළුවන් හරිද මේකේ තව බල්බ් එකක් දානවා අපි මෙතන තවත් බල්බ් එකක් දානවා ඔන්න තවත් එකක් දැම්මා ඒකට දැන් ඇම්පියර් දෙකයි මේකට එකයි මෙතනට එකයි මෙතනට එකයි ඔක්කොම 2 ඇම්පියර් එහෙනම් දැන් මේක ක්‍රියා කරන්න පුළුවන්නේ පැය 45යි ඇයි ඇම්පියර් දෙකක් ගන්නවනේ පැය 45යි පුළුවන්නේ හරිද මෙතන දානවා අපි ඇම්පියර් 4ක ධාරාවක් කොච්චරක් පුළුවන්ද පැය 22මාරයි පුළුවන්නේ පැය 22මාරයි 22.5යි පැය හරි ওই විදිය ගත්තම අපිට පේනවා මේක හැදිලා තියෙන්නේ කොහොමද බැටරියේ ඇම්පියර් පැය ගාන බෙදීම හරිද බැටරියේ ඇම්පියර් පැය ගණන බෙදීම උපකරණයට ගන්න ඇම්පියර් ගණන උපකරණයට ගන්නා ඇම්පියර් ගණන right දැන් අපි ගමු ඔන්න දැන් වෑන් එකක බැටරිය ඇම්පියර් 61ක් ඇම්පියර් පැය 61ක් තියෙනවා 60යි ඇම්පියර් පැය right අපි ඔන්න ක්‍රියාත්මක කරන ස්ටාර්ටර් මෝටරේට ගන්නවා කොච්චරද ස්ටාර්ටර් එකට ගන්නවා ඇම්පියර් 600ක් ඇම්පියර් 600ක් ගන්නවා වෑන් එකක සාමාන්‍ය ඇම්පියර් 600ක් විතර ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන් එතකොට බලන්නකො මොකද වෙන්නේ කියලා දැන් කොච්චරක් වෙලා ක්‍රියා කරන්න පුළුවන්ද ක්‍රියා කරන්න පුළුවන් කාලේ 60 බෙදීම 600 60 බෙදීම 600 ඔන්න ක්‍රියා කරන්න පුළුවන් කාලේ මේ එහෙමනම් දැන් අපි බෙදලා බැලුවොත් පේනවා ඔයගොල්ලන්ට බිඳුවට බිඳුව කැපෙනවා ඊට පස්සේ 6 වරක්
එකයි 6 වරක් 10යි. ඒ කියන්නේ 10න් එකක්. කාලය පැයකින් 10න් එකක්. නේ? පැයකින් 10න් එකක් කියලා කියන්නේ විනාඩි කීයක්ද? 10න් එකක් කියන්නේ විනාඩි 6යි. විනාඩි 6යි. අපි දන්නවා ස්ටාර්ටර් මෝටරේ 10-15 සතාවක් ගහනකොට බැටරි ඉවරයිනේ. බැටරි වහිනවා. එතකොට අපි සාමාන්‍ය එක වතාවකට ස්ටාර්ටර් මෝටරේ කොච්චරක් වෙලා ගහයිද? විනාඩියක්. සාමාන්‍ය එක වතාවකට ඕන නම් තත්පර 5ක්. තත්පර 5ක් ඕන නම් විනාඩි ස්ටාර්ටර් මෝටර එක දිගට ගහගෙන ඉඳී. ඊට වැඩි ගහන්නේ නැහැ. ඊට වැඩි ගහුවොත් මෝටරේ පිච්චෙනවා. ගොඩක් වෙලා බලනකොට කැක 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 පොඩ්ඩක් ගහනවා නවත්තනවා. ආයෙ පොඩ්ඩක් ගහනවා නවත්තනවා. තත්පර 5ක් විතර වගේ ගහන්නේ. ඔය වගේ 10-15 සතාව ගහපු ගමන් බැටරි ඉවරයි. ඉතින් මොකද වෙන්නේ? මෙන්න මේ එනම් උපරිම මේ බැටරි මෝටරේ ක්‍රියාත්මක කරන්න පුළුවන් බැටරිය හොඳම තත්ත්වයේ තිබුත් විනාඩි 6යි. කාලේ. විනාඩි 6න් ඉවරයි බැටරිය. රයිට්? ඒකට ඇම්පියර් 600ක එකක් දැම්මොත්. බැටරිය 1200ක එකක් දැම්මොත් ස්ටාර්ට් මෝටරේ 1200ක් නම් ක්‍රියා කරන්න පුළුවන් විනාඩි 3යි. පැහැදිලි නේද? තේරුණාද? දැන් ගැටලු තියෙද? දැන් ගැටලු නෑ මං හිතන්නේ. නෑ සර්. ඔව්. එතකොට බැටරියක තියෙන්නේ ඇම්පියර් නෙවෙයි ඇම්පියර් පැය තියෙන්නේ. පැයක් තුරදී ලබාගත හැකි ඇම්පියර් ප්‍රමාණය. එතකොට මතක තියාගන්න. ඕකෙන් තමයි අපි කියන්නේ බැටරිය වගේම තමයි ඔයගොල්ලන්ට පුළුවන් මොබයිල් ෆෝන් බැටරි. මොබයිල් ෆෝන් බැටරි වල බලන්නකො ලියලා තියෙන්නේ මොකක්ද කියලා? 1200යි මොනවද? MAH. කොහොමනේ තියෙන්නේ? මොකක්ද ඒකේ තේරුම? MAH. MAH තියෙන්නේ 1200 නැත්නම් 2600යි MAH. පොඩි ෆෝන් වල දැන් අර බටන් තියෙන පොඩි ෆෝන් තියෙන්නේ. ඒකේ තියෙන්නේ 600යි නැත්නම් 800යි MAH. මොකද MAH කියන්නේ? MAH කියන්නේ මිලි ඇම්පියර් පැය. මිලි ඇම්පියර් පැය. ඒ කියන්නේ පැයට මිලි ඇම්පියර්. ඒක මෙන්න මේ අගය තමයි වැදගත්. බැටරියක් ගන්නකොට අපි ෆෝන් බැටරියක් ගන්නකොට මෙන්න මේ මිලි ඇම්පියර් පැය ගන්න වැඩි බැටරියක් ගන්න. එතකොට ඒක වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. වෝල්ටීයතාවය පුළුවන් තරම් වැඩි එකක් නම් එතකොට ඇම්පියර් පැය ගන්න අඩුවෙන් තමයි ක්‍රියාත්මක කරන්න. සාමාන්‍ය හැම එකකම තියෙන්නේ ගොඩක් කොලාවට 4.7 3.7 වගේ තමයි තියෙන්නේ. ගොඩක් කාලට තියෙන වැඩිපුර තියෙන 3.7. right. ඔය බැටරියක තියෙන ඇම්පියර් පැය ගාන. ඒතුළු බැටරියක් වෝල්ටීයතාවය 12යිනේ. charge වෙන කීයක් දෙන්න ඕනද? කතා කරා අපි කලින්. charging system එක ඉවරත් කරානේ. charge වෙන්න දෙන්න ඕන. කොච්චරද? වෝල්ටීයතාවය මතකද ළමයි? කාටවත් මතක නැහැ. බැටරි වෝල්ටීයතාවය BV සමානයි මම දානවා 12යි. මෙන්න charging වෝල්ටීයතාවය CV කීයද? 13.5 එහෙම බෑ හරියටම ඕන. 4ක් කියන්න බෑ. කීයද? 12 ගුණ කිරීම කීයද? 1.2 ප්‍රමාණයක් කියලා අපි ඉගෙන ගත්තා. දැන් අමතකයිනේ. 12 ගුණ කිරීම 1.2 ප්‍රමාණයක්. 6 වෝල්ට් බැටරියකට නම් 6 ගුණ කිරීම 1.2 ප්‍රමාණයක්. ඒ කියන්නේ එහෙමනම් අපි දන්නවා දැන් 12 වෝල්ට් බැටරියකට නම් දෙන්න ඕන 12 ගුණ කිරීම 1.2 කියලා කියන්නේ 14.4 වෝල්ට්. 6 වෝල්ට් බැටරියකට නම් දෙන්න ඕන 7.2 වෝල්ට්. right. දැන් බැටරියක් charge කරනවා charging center එකකදී. දැන් බැටරිය ඔන්න දැන් වාහනයක නෙවෙයි බැටරි charging center එකක් දාගන්න යන්නේ දැන් ඕගොල්ලෝ කවුරු හරි. හරි? එතකොට බැටරි charger එකක් නිෂ්පාදනය කරන්න එහෙම නැත්නම්. එතකොට charger එකකින් බැටරියක් charge කරන්න යන්නේ. අපි හිතමු ඔය මෙන්න මෙහෙම දෙයක් කරන්න සිද්ධ වෙනවා අපිට. දැන් මෙන්න මෙහෙම charger එකක් හදා ගන්නවා. ඔන්න බැටරි. එකවර බැටරි 3ක් දාන්න ඕන. මේවා 12 වෝල්ට් බැටරි 12 වෝල්ට් 12 වෝල්ට් 12 වෝල්ට් බැටරි 3ක් තියෙනවා. හරි? එතකොට මෙන්න මේ තුනම
ශ්‍රේණිගත කරලා දෙන්න හදන්නේ. මේක මේකට දෙනවා, මේක මේකට දෙනවා, මෙතෙන්ට දෙනවා. චාර්ජර් එකකින් මෙන්න චාර්ජර් එක. ඔන්න චාර්ජර් එක. චාර්ජර් එකෙන් මෙන්න මේකට දෙනවා ඔන්න දාන්න. හරි? ඊට පස්සේ මෙන්න චාර්ජර් එකෙන් ඍණ චාර්ජර් එකෙන් පිට කරන වෝල්ටේජතාවය කීයද? හොයාගන්න විදිය කියන්නේ කීයද? මෙතන දී යුතු වෝල්ටේජතාවය බැටරි වල වෝල්ටේජතාවය කීයද? 36යි. නේ? 36යි නම් අපි මෙතනින් චාර්ජර් එකකින් පිට වෙන්න ඕන වෝල්ටේජතාවය කීයද? 36 ගුණ කිරීම 1.2 ප්‍රමාණයක් තමයි දිය යුත්තේ. පැහැදිලි නේද? හරිද? මෙතනට දිය යුත්තේ. ඔය දීලා තියෙන ශ්‍රේණිගතව. බැටරි 3ක් ශ්‍රේණිගත කරලා දෙනවා නම් right. අපි ඊළඟට හිතමු සර් ෆාස්ට් චාර්ජින් වලදී සර් එක්ස්කියුස් මී. ඔව් කියන්නේ ෆාස්ට් චාර්ජින් වලදී කොහොමද වෙන්නේ නේද? ෆාස්ට් චාර්ජින් කියන එක ඇත්තටම සම්මතව අපි ගත්තොත් එම හොඳ ක්‍රමයක් නෙවෙයි. ඒක හොඳ නෑ කරන්න. ෆාස්ට් චාර්ජින් කියන්නේ වෝල්ටීයතාවයේ වැඩි කරලා තමයි දෙන්නේ දැන්. ඒ කියන්නේ හයි චාර්ජ් කියලා කරනවානේ. ඒ හයි චාර්ජ් කියලා කරන්නේ මොකද්ද? හොඳට බලන්නකෝ හයි චාර්ජ් සිස්ටම් එකක් අපි ගත්තොත් චාර්ජර් එකක් අරගෙන බැලුවොත් එම හයි චාර්ජ් චාර්ජර් එකකින් පිටවන වෝල්ටීයතාවය ඇත්තටම වෝල්ට් 18කටත් වඩා වැඩි. එතකොට අර කෙටි කාලයක් නිසා ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. හරිද? එතකොට මේකට මොකද කරන්නේ? අන්න 12 වෝල්ට් බැටරියට දෙනවා මේ වගේ 18 වෝල්ට් වගේ අධි වෝල්ටීයතාවයක්. මේක නිකන් හරියට ගත්තොත් එම අපි අර 3 වේලකට කන්න ඕන කෑම උදේ දවල් රාත්‍රී එකවර කනවා වගේ වැඩක්. තේරුණා නේද? අපි හිතමුකෝ දැන් උදේට දවල්ට රැයට කන්න ඕන කෑම අපි මේක තුන් පාරක් කකා ඉන්නත් බෑ, 3 පාරක් උයන්නත් බෑ කියලා තුන් පාර මේවා එකවර කනවා. දවසටම හරියන්න කියලා. මොකද වෙන්නේ අපිට? ඒ වගේ තමයි මෙයාට වෙන්නේ. මෙයාට වෙන්නේ ඒ වගේ දෙයක්. මෙතන වෝල්ටීයතාවය වැඩි කරලා දුන්නොත් එම මේක ඇතුලේ ෂෙල් ටික ඇද වෙනවා. ඒ නිසා හයි චාර්ජ් කියන එක හොඳ නෑ දෙන්න. සාධාරණව ගත්තොත් බැටරි එකට දෙන්න හොඳ නෑ. බැටරිය විනාශ වෙනවා. අන්න ඒ නිසා ඕක තමයි කරන්නේ වෝල්ටීයතාවය වැඩි කරලා දීමක් කරන්නේ. ඉතින් මේක සාධාරණව ගත්තොත් එම එපා කවදාකවත් තමන්ගේ වාහනයක හයි චාර්ජ් දාන්න එපා. හයි චාර්ජ් දැම්මොත් බැටරිය විනාශ වෙනවා. හරිද? බැටරියට ආදරයක් නැත්නම් හයි චාර්ජ් දැම්මට කමන්නේ. වෝල්ටීයතාවය වැඩි කරලා දීමක් තමයි කරන්නේ. පැහැදිලිනේ? right. හෙඩ්ලයිට් දැම්මාම සර් වෝල්ටේජ් එක අඩු වෙනව නේද 14.4ට වඩා? සාමාන්‍යයෙන් ඕල්ටර්නේටරෙන් charge කරනවා? නෑ. ඕල්ටර්නේටරේ ක්‍රියාත්මකව තියෙනවා නම් ওই වෝල්ටේජ් එක කොහොමම තියෙන්න ඕනේ. අඩු වෙන්න බෑ. ඒ කියන්නේ හොඳට charge වෙන්නේ නැත්නම් තමයි අඩු වෙන්නේ. ඒ කියන්නේ හෙඩ්ලයිට් දැම්මාම අඩු වෙන්න බැරිද 14.4ට වඩා? බෑ. අඩු වෙන්න බෑ. 14.4 තියෙන්න ඕන. හෙඩ්ලයිට් දැම්මත් බැටරිය හොඳයි නම් charging system එක හොඳයි නම් තියෙන්න ඕන. ඉතින් ඒතොර ACM ඔක්කොම දාලා සර් ඒ තියෙන්න ඕනද? ඔව් ඒත් තියෙන්න ඕන. බැටරි charge වෙනවා නම් charging system එක හොඳයි නම් ඒත් තියෙන්න ඕන 14.4 අඩු වෙන්න බෑ. ඕල්ටර්නේටර් එකෙන් නම් තියෙන්න බෑ. ඒ කියන්නේ ඕල්ටර්නේටරේ සමහරට එහෙමනම් මොකක් හරි දෝෂයක් නම් තමයි එහෙම අඩු වෙන්න පුළුවන්. එහෙම අඩු වෙන්න බෑ. එහෙම අඩු වුණොත් බැටරි charge වෙන්නේ නෑනේ. දැන් හිතන්නකෝ දැන් සමහර වාහන තියෙනවා ඔයගොල්ලෝ දැකලා ඇති. AC on කළා පැය ගණන් තියාගෙන ඉන්නේවා තියෙනවා. ඇක්සලරේටර් පා ගන්න නෑනේ. අයිඩ්ලින් එකේ තියෙන්නේ. එතකොට ඒකේ බැටරි බහලා තියෙන්න එපායි. වෝල්ටේජ් එක බැටරි වෝල්ටේජ්තාවයට වඩා වැඩියෙන් දෙන්නේ නැත්නම් charge වෙන්නේ නෑ. එහෙනම් අනිවාර්යයෙන්ම වෝල්ටේජ්තාවය 14.4 තියෙන්න ඕන. ඕනනම් පොඩි ප්‍රමාණයක් 0.1 2ක් වගේ අඩු වෙන්න පුළුවන්. ලොකු අඩුවීමක් නම් වෙන්න බෑ.
දැන් ඔයා කියන වාහනේ කොච්චරක් අඩු වෙනවද? 12ටත් අඩු වෙනවද? 13.5ක් වගේ තියෙන්නේ සර් මේ හෙඩ්ලයිට් දැම්මම. රේස් කළාද නිකන්ද? රේස් කරලා. මදි. නිකන් තියෙනකොටත් සර් නිකන් තියෙනකොටත් ඒ ගාන තියෙන 14ට වඩා වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ එහෙමනම් මොකද දන්නවද? බැටරියේ යම් කිසි දෝෂයක් ඇති. බැටරිය හොඳ නැතුව ඇති. ඔය කියන විදිහට. ඕල්ටර්නේටර් දෝෂයක්ම නොවෙන්න පුළුවන් නේ සර්. බැටරි දෝෂයක් ඕල්ටර්නේටර් දෝෂයක් නොවෙන්න පුළුවන් නේ. ඕල්ටර්නේටර් දෝෂයක් නම් ඒක ඉක්මනින් බලපානවා. නමුත් ඔය කියන එක දීර්ඝකාලීනව තිබුණ එකක් වෙන්න ඇතිනේ. ටිකක් කාල. ඒ කියන්නේ බැටරිය ටිකක් වීක් වෙලා ඇති ඒකයි. එතකොට එහෙම වෙනවා. වෝල්ටේජ්තාවය අඩු වෙනවා. බැටරිය පරණ වුණාම එහෙම වෙනවා. ටිකක් දුර්වල වීගෙන ඒකට සාමාන්‍ය බැටරියක ආයු කාලය අවුරුදු 2යිනේ. අවුරුදු 2යි. ඉතින් අවුරුදු 2කමාරක් වගේ යනකොට වෝල්ටේජ් එක කොහොම අඩු වෙනවා. සර් මේ වගේ වාහනයක සර් මේ ස්ටාර්ට් කරනකොට සර් මේ 10ට වඩා අඩු වෙන එකෙන් බලා ගන්න පුළුවන්ද බැටරිය? ඔව්. සාමාන්‍ය ස්ටාර්ට් කරන ගමන් වෝල්ටේජ් එකමයි එන්නේ. එතකොට වෝල්ටේජ්තාවය 10ට වැඩිය අඩු නොවි තියෙන්න ඕන. 10ක් කමන්නේ 10ක් 9.5ක් වගේ වුණත් ප්‍රශ්නයක් නැහැ. ඊටත් වැඩිය ගොඩාක් අඩු වෙනවනේ බැටරිය හොඳ නැහැ. දන්නව නේද? චෙක් කරන්න ඉතින් මම කිව්වා නේද කලින් කියන්න ඇති. දැන් ඔන්න බැටරිය මෙතනට හයි කරන්න වෝල්ට් මීටරයක්. වෝල්ට් මීටරයක් කියන්නේ මල්ටිමීටරේම වෝල්ට් දාලා පුළුවන්. හරි? බැටරියට හයි කරන්න වෝල්ට් මීටරේ. මේක එක්කෙනෙක් අල්ලගෙන ඉන්න ගමන් ගහන්න ස්ටාර්ට් මෝටරේ මේ පැත්තෙන්. හරි? ස්ටාර්ට් මෝටරේ වැඩ කරන්නේ. එතකොට මේකේ වෝල්ටීයතාවය සාමාන්‍ය තියෙන්න ඕන 12 වෝල්ට් බැටරියක නම් මේක 9.5ක් 10ක් වගේ ප්‍රමාණයක් තියෙන්න ඕන. ඊටත් වැඩිය අඩු වෙනවා කියලා කියන්නේ බැටරිය හොඳ නැහැ. ස්ටාර්ට් මෝටරේ ගහන වෙලාවට. එහෙම තමයි බැටරිය චෙක් කරන්නේ. ඒක තමයි ඔය අපි ක්ෂණිකව අපිට තියෙන පහසුකම් අනුව. මීට අමතරව තියෙනවා ඔයගොල්ලෝ දන්නා ලෝඩ් ටෙස්ටර් කියලා එකක්. මම කියලා දෙන්නේ නැතිනේ චාර්ජින් සිස්ටම් එකේදී. ලෝඩ් කරලා ටෙස්ට් කරන එක ලෝඩ් ටෙස්ටර් එකේ. එතකොට ඒකට කරන්නේ සමහරක් කට්ටිය කියන සර් එහෙම මේ මල්ටිමීටරෙන් එහෙම තියලා චෙක් කරන්න බෑයි කියලා හරියටම මේ බැටරි ටෙස්ටර් එකකින් කියලා හරියටම ටෙස්ට් කරන්න පුළුවන්. ඒයි සර් මොකක් හරි හේතුවක් තියෙනවද ඒකට? බැටරි ටෙස්ටර් එකෙන් හරියටම චෙක් කරන්න පුළුවන් මල්ටිමීටරේ තියලා චෙක් කරන්න බෑ කියනවා. ඒ බෑ කියන්නේ මල්ටිමීටරෙන් චෙක් කරන්න බැරි නෝමල් නේ. ස්ටාර්ට් මෝටරේ ගහන ගමන් බැරි වෙන්න හේතුවක් නැහැ. නෝමල් වෝල්ටේජ් එක චෙක් කරොත් මේක අනිවාර්යයෙන්ම 12 පෙන්නනවා. 12 වෝල්ට් පෙන්නනවා. හරිද? 12 වෝල්ට් පෙන්නනවා. නමුත් ස්ටාර්ට් මෝටරේ ගහන ගමන් චෙක් කරත් එකයි ලෝඩ් ටෙස්ටරෙන් ටෙස්ට් කරත් එකයි දෙකම එකයි. වෙනසක් නැහැ. මොකක්ද වෙනස? ලෝඩ් ටෙස්ටරේ කියන්නේ සාමාන්‍ය ඇම්පියර් 400ක් විතර ලෝඩ් කරනවා. ඉතින් ලෝඩ් ටෙස්ටරේ කියන්නේ මේ දෙකම එකයි. සාමාන්‍ය ලෝඩ් ටෙස්ටර් එකකින් කරන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ අහන්නේ ලෝඩ් ටෙස්ටරේ කියලා කියන්නේ මම කලින් දවසේ ওই චාර්ජින් පාඩමේදී කියලා දෙන්නේ නැති ඔයගොල්ලන්ට මම. ඔන්න ප්‍රතිරෝධක තියෙනවා මෙන්න මෙහෙම. හරි? ඔන්න ඔහොම ප්‍රතිරෝධක තියෙනවා. මේ ප්‍රතිරෝධක ඔන්න ඔහොම කරලා ලෝඩ් කරනවා මේකට. හරිද? මේක ඇම්පියර් 200යි. මේකත් ඇම්පියර් 200යි. ඇම්පියර් ගාන ගහලා තියෙනවා ඕකේ. ඉතින් මෙහෙම චෙක් කරන ගමන් මෙතන තියෙනවා වෝල්ට් මීටරයක්. ඔන්න ඔය දැන් මේ දෙක සම්බන්ධ කරලා මේ වෝල්ට් මීටරේ වෝල්ටීයතාවයම අයින්නවා. ඉතින් වෙනසක් නැහැනේ. දෙකම එකයිනේ. මෙතන කරන්නේ මොකද්ද? මෙන්න වෝල්ටීයතාවයම අයින්නවා. ලෝඩ් කරලා තියෙනවා ඇම්පියර් 400ක්. මෙතන මොකද්ද කරලා තියෙන්නේ? මෙන්න වෝල්ටීයතාවයම අයින්නවා. මෙන්න ඇම්පියර් 600ක් විතර ලෝඩ් කරලා තියෙනවා ස්ටාර්ට් මෝටරේ. දෙකම එකවර. ඉතින් නිකන්ම ස්ටාර්ට් කරන්නේ නැතුව මල්ටිමීටර් එකෙන් වෝල්ටීයතාවයම අයින්න බෑ. ඒක හරි. එහෙම තමයි බෑ කියන්නේ ඔය කියන එක නා. එයා දන්නේ නැහැ මේ ස්ටාර්ට් මෝටරේ ගහනවා කියන කතන්දරේ සමහරට කතා වෙන්නේ නැතුව ඇතුවා කියන තැන විදිහේ මෝටරේ ක්‍රියාත්මක කරන අතරතුර තමයි වෝල්ටේජ් එක මයින් මේ වැඩේ කරන්න දෙන්නෙක් ඕන. එක්කෙනෙකුට බෑ. එක්කෙනෙක් ස්ටාර්ට් මෝටරේ ගහනවා අනිත් එක්කෙනා වෝල්ටේජ් එක මයින්.
පැහැදිලි නේද? ඒ බෑ කියන එක ගන්නට කරලා පෙන්නන්න ඕවා එහෙම තමයි නෙමෙයි. ලෝඩ් ටෙස්ට් එකෙන් චෙක් කරත් ඕකත් දෙකම එකයි. හරි. මේකේ අපි දැන් මේ කතා කර හිටියේ ඒතර බැටරි ගැන කතා කරා. හරිනේ. ඒතර දැන් මෙන්න මෙහෙමයි. මේ ඉග්නිෂන් සිස්ටම් එකේ අයි මේ වයර් දෙකක් තියෙන එකනේ කතා කරේ. මේ පැත්තෙමුත් දානක් දීලා තියෙනවා. මේ පැත්තෙමුත් දානක් දීලා තියෙනවා. හරි. මේකේ මෙහෙමයි. මේ ඉග්නිෂන් කොයිල් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ අපි හිතමු බැටරිය 12 වෝල්ට් නම් මේ ඉග්නිෂන් කොයිල් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ 8 වෝල්ට් වල. 8 වෝල්ට් වලට නිෂ්පාදනය කළා. දැන් මෙයාට 12 වෝල්ට් දුන්නොත් මේක පිච්චෙනවා. ඒ නිසා මෙන්න ප්‍රතිරෝධකයක් හරහා දීලා තියෙනවා. මොකද්ද? අඩු කරලා දීලා තියෙනවා. දැන් මෙතනින් 12 වෝල්ට් ඉන් කළාම පිට වෙන්නේ 8 වෝල්ට්. මේ ප්‍රතිරෝධකය හරහා අඩු වෙනවා. right? දැන් ස්ටාර්ට් කරන අවස්ථාවේදී මොකද වෙන්නේ? ස්ටාර්ට් මෝටරේ ගහනකොට මේ වෝල්ටීයතාවය මේ බැටරි වෝල්ටීයතාවය 12ක් වෙන්නේ නැහැ. මේක අඩු වෙනවා. මේක සාමාන්‍ය වෝල්ට් 9කට විතර අඩු වෙනවා. 9ට 10ට වගේ අඩු වෙනවා. එතකොට මෙතනින් ස්ටාර්ට් මෝටරේ ක්‍රියාත්මක කරන අවස්ථාවේදී 9යි වෝල්ට් දුන්නොත් මෙහෙන් පිට වෙන්නේ කීයද? 8ක් පිට වෙන්නේ නැහනේ. එතකොට වෝල්ට් 6ක් විතර පිට වෙන්නේ. එතකොට මේකට ලැබෙන්න ඕන 8යි ලැබෙන්නේ 6යි. එතකොට ස්ටාර්ට් වෙන්නේ නැහැ. ස්ටාර්ට් එකේදී වේගෙත් අඩු නිසා මෝටරෙන් ක්‍රියාත්මක කරන අවස්ථාවේදී හොඳ වෝල්ටීයතාවයක් මේකට ලැබෙන්න ඕනේ. අන්න ඒ අවස්ථාවේදී මොකද කරලා තියෙන්නේ? ඒ අවස්ථාවේදී බැටරියෙන් එන වෝල්ටීයතාවය අඩු වෙනවානේ ස්ටාර්ට් මෝටරේ ක්‍රියාත්මක කිරීම නිසා. අන්න ඒ වෙලාවේදී කරන්නේ මොකද්ද? වෙනම ඩිරෙක්ට් සප්ලයි එකක් දෙනවා ප්‍රතිරෝධකයක් නැතුව. දැන් මෙන්න මෙතනින් මේ කීයක්ද මේ දෙන්නේ? මේ පැත්තෙන් දෙනවා ඩිරෙක්ට් එකක් මේ දෙන්නේ ස්ටාර්ට් මෝටරේ ක්‍රියා කරන අතරතුර වෝල්ට් 9ක් ඔය දෙන්නේ. එතකොට මේක පට්ටස් ගාලා ඉක්මනින් ස්ටාර්ට් වෙනවා. 8ක් දෙන්න ඕන කෙනාට 9ක් දෙනවා. එක වෝල්ටේජ් එකක් වැඩියෙන් දුන්නාට පිච්චෙන්නේ නැහැ. පැහැදිලිනේ? වෝල්ට් එකක් දුන්නාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකින්ද හොඳින් ස්ටාර්ට් කරගන්න. ඕක තමයි ඔය බැලාන්ස් ටෙස්ට් එක කියන්නේ. අපි ඉස්සරහදී කතා කරනවා ඔයකෙදී. ඔය වගේ. right. ඊට පස්සේ අපි මෙතන තියෙන ඔය මැග්නිටෝ ඉග්නිෂන් සිස්ටම් එක කියන්නේ මෝටර් බයිසිකල් වල තියෙන්නේ. මැග්නිටෝ කියලා කියන්නේ බැටරියක් නැතුව ස්ටාර්ට් කරන්න පුළුවන් සිස්ටම් එක ගැන. දැන් මෝටර් බයිසිකල් වලට බැටරියක් ඕනේ නැහැ නේ ඇත්තටම. දැන් අලුතෙන් එන බයිසිකල් වල කික් කරාම ස්ටාර්ට් වෙනවා. බැටරිය නැතුව. බැටරිය අවශ්‍යවත් නැහැ. නිකන් ස්ටාර්ට් කරාම ස්ටාර්ට් වෙනවා. හරි? ඒ වගේ සිස්ටම් එකක් ගැන එකත් අපි කතා කරන ඉස්සරහදී. ඊට පස්සේ මෙතන මේ තියෙන්නේ සංකේතාත්මකව දක්වලා මොකද්ද? terminal diagram මොකේද? battery glow plug starting switch. මොකද්ද glow plug කියන්නේ? දන්නවද ළමයි? glow plug මේ තියෙන්නේ glow heat plug. අන්න right heater plug. heater plug කියලා කියනවා. heater plug කොහෙද තියෙන්නේ? heater plug කියලා කියන්නේ ඩීසල් වාහනවල ඔයගොල්ලෝ දන්නවා සමහර ඩීසල් වාහන ස්ටාර්ට් කරන විට ස්විච් එක ඔන් කරලා ටික වෙලාවක් ඉන්නවනේ හීට් වෙනකල් කියලා ටක් ගාලා සද්දක් එම ඇහෙන්නේ විශේෂයෙන්ම වෑන් වල කාර් වල වගේ. නමුත් බර වාහන වල බස් ලොරි එහෙම ඕනේ නැහැ. පොඩි තල්ලුවක් දැම්මම ටක් ගාලා ඉක්මනින් ස්ටාර්ට් වෙනවා. ඉතින් එතකොට හීට් කරන්න තියෙනවා. ඒ කියන්නේ එන්ජින් එකේ ඇතුළත ඒ කියන්නේ දහන කුටීරය ඩීසල් විදින්න කලින් හීට් කරනවා. හීට් කරන බස් වල සර් ඔව් බස් වල වල අර කම්ප්‍රෙෂන් වැඩිින්දද එහෙම වෙන්නේ? පැහැදිලි නෑ. කම්ප්‍රෙෂන් මිරේෂන් වැඩිින්දද බස් වල එහෙම හීටර් ලා අවශ්‍ය නැත්තේ? නෑ. ඒකේ දීලා තියෙන ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් කියන එක මම හීටර් සර්කිට් එක ගැන කතා කරනකොට කියලා දෙන්නම්. ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් කියලා කියන්නේ ටිකක් පීඩනය වැඩි, රළු ගතිය වැඩි. අර ඉග්නිෂන් මේකේ කුටීරේ තියෙනවා
දැන් අපි ගත්තොත් එම මම ඇඳලා පොඩ්ඩක් කියලා දෙන්න නැත්නම් දැන් ඔය අහුව මොක මග හැරලා යන්නත් බෑනේ මෙන්න මෙහෙමයි අපි ගත්තොත් එම මෙන්න මේ වගේ කාර් වල හැම මෙන්න මෙහෙම වෙනමම කුටීරයක් තියෙනවා ඔන්නෝම මෙතන තමයි මෙන්න පිස්ටන් එක හරිද ඔන්න පිස්ටන් එක එතකොට මෙතන තමයි ප්‍රධාන දහන කුටීරේ මෙන්න මෙතන ඩීසල් විදින්නේ මෙන්න මෙතනට මෙතන තමයි ඩීසල් විදින්නේ මේකට අපි කියනවා පෙර දහන කුටීරේ කියලා නැත්නම් ප්‍රී කම්බක්ෂන් චේම්බර් එක පෙර දහන කුටීරේ හරිද පෙර දහන කුටීරයට ඩීසල් විද්දම ක්‍රමානුකූලව මෙන්න මෙහෙම පැතිරීගෙන යනවා මෙන්න මෙහෙම පැතිරීගෙන යනවා හරිද ඔය කාර් වල වෑන් වල නමුත් බස් වල වෙන්නේ ඔහොම එකක් නෙවෙයි බස් වල ලොරි වල වෙන්නේ මෙන්න මේකේ මෙන්න මෙහෙම කෙලින්ම ඩීසල් විදින්නේ ඉන්ජෙක්ටර් එකෙන් මෙන්න මෙතනට මෙන්න මෙතන තමයි ඩීසල් විදින්නේ හරිද ඒ කියන්නේ කෙලින්ම දහන කුටීරේ තුලට විදින්නේ මේක අපි හඳුන්වනවා ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් කියලා ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් මේක අපි හඳුන්වනවා ඉන්ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් කියලා indirect injection හරි එතකොට direct injection indirect injection ක්‍රමානුව තමයි කාර් වල වෑන් වල තියෙන indirect injection තියෙන ඒවා හීට් කරන්න ඕන හැබැයි direct injection තියෙන ඒවා හීට් කරන්න ඕනේ නිකම්ම ස්ටාර්ට් වෙනවා ලේසියෙන් පැහැදිලිනේ අපි උතර ඔය direct injection indirect injection ගැන මම පැහැදිලි කරන්න ඉස්සරහදී මයික් එක ඕෆ් කරලා තියාගන්න ළමයි කවුද මයික් එක ඔන් කරන් තියන් ඉන්නේ සමහර ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් වලට එනවා නේද සර් හීට් ප්ලග් මොනවටද ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් වලට එනවා සර් හීට් ප්ලග් ඇහෙන්නේ ඔයා කියන එක ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් වලට සර් හීට් ප්ලග් එනවද සමහර වෙලාවට එනවා ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් වලත් එනවා සමහර ඒ වගේ එතකොට ඒකේ ස්ටාර්ට් කරන්න පහසු වෙන්න හැබැයි ඒ වගේ වුණාට හීට් කරන්න නැහැ නිකන් ඒ වෙලාවෙම ස්ටාර්ට් මෝටර් එක ගහන වෙලාවට තමයි හීට් වෙන්නේ තියෙනවා ගොඩක් අඩුවෙන් හැබැයි තියෙන හැම ඒවා පෙට්‍රල් වලත් හීටර් ප්ලග් තියෙනවා දැන් අලුත් වාහනවල ඒ කියන්නේ හොඳින් පණ ගැනීම සිද්ධ වෙන්නේ ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් වලත් තියෙනවා පෙට්‍රල් වලත් හීටර් ප්ලග් තියෙනවා නමුත් ඒවා ඇත්තටම ගත්තොත් එම සාම්ප්‍රදායික ක්‍රමයෙන් පිට වැඩි දියුණු කරලා තියෙන්නේ ඉතින් එහෙම ඒවා තියෙනවා ප්‍රශ්නයක් නැහැ ඉතින් right එතකොට මේ තියෙන හීටර් ප්ලග් ආකාර දෙකකට තියෙනවා එකක් තමයි ශ්‍රේණිගතව තියෙන්නේ හීටර් ප්ලග් දැකලා ඇතිනේ මම හීටර් ප්ලග් එකක ෆොටෝ එකක් පෙන්නන්නම් ඒක මතක් වෙයි ටිකක් දන්නේ නැති අයට හීටර් ප්ලග් එකක් නේ හීටර් ප්ලග් අපි ගත්තොත් ග්ලෝ ප්ලග් right මේ වගේ තමයි ග්ලෝ ප්ලග් කියලා කියන්නේ ග්ලෝ මේ තියෙන්නේ ග්ලෝ ප්ලග් එක ඇතුළත සාමාන්‍ය පිටතින් අපි ගත්තොත් මෙන්න වගේ මේ තියෙන්නේ හීටර් ප්ලග් එකක් ඉස්සර ඔය ගරාජ් වල වැඩ කරනකොට කොල්ලෝ ගොඩක් කලාවට සිගරට් පත්තු කරන්නේත් මේ වගේ මිනි පෙට්ටියක් එමු නැතු වුණාම හීටර් ප්ලග් එකක් තියාගෙන ඉන්නේ බැටරි රැල්ලුවට අක් ගාලා පත්තු කර ගන්නවා මෙන්න මේ වගේ ගිනියම් වෙනවා හීටර් ප්ලග් එක ගොඩක් පැන්සල් කූර වගේ වැඩි මහතත් නැහැ ඔය තියෙන ඇතුළත උන්වහම කොයිල් එකක් තියෙන සාමාන්‍ය තේවුණු කරන හීටරයක් වගේ ඉතින් මේවා ශ්‍රේණිගතව හයි කරන මේ තියෙන ශ්‍රේණිගත ක්‍රමය ශ්‍රේණිගතව
ඉතින් මෙතන ප්‍රතිරෝධකයක් දාලා තියෙන වෙන මේක තමයි බල්බ් එක වගේ අර රතු පාට වෙන්නේ heat element එක විදියට. ශ්‍රේණිගත ඒවා තියෙනවා සමාන්තරගත ඒවා තියෙනවා. ඉතින් එතකොට මෙතන ওই ක්‍රම දෙකම අඩංගු කරලා තියෙන්නේ මේ පරිපථයට. ওই දෙකෙන් එකයි ඉතින් තියෙන්නේ දෙකම නෑ මේ තියෙන්නේ මේ ටික ශ්‍රේණිගතව. හෝ සමාන්තරගතව කඩේරින්නේ පෙන්වු කරලා තියෙනවානේ. කඩේරි වලින් දාලා තියෙන්නේ. ওই දෙකෙන් එකයි තියෙන්නේ දෙකම නෑ. එකම පරිපථය දෙකක් තියෙන්න බෑනේ. ඉතින් මෙතන මේ තියෙන ග්ලෝ ප්ලග්. ඒතර මේ අවස්ථාවේදී ශ්‍රේණිගත කරලා තියෙනකොට මේක 12 වෝල්ට් පරිපථයක්. මේ එකක වෝල්ටේජය කීයද? එකක් 3 වෝල්ට්. එක ප්ලග් එකක් හදලා තියෙන වෝල්ට් 3 වෝල්ට් වලින් තමයි වැඩ කරන්නේ. ඉතින් මේවා සමාන්තරගතව දුන්නොත් පිච්චෙනවා චරස් ගාලා දෙනකොටම. මේවා 12 වෝල්ට් සමාන්තරගතවනේ දීලා තියෙන්නේ. මේවා ශ්‍රේණිගතව දීලා තියෙන 3 වෝල්ට් වලට තමයි ඔරොත්තු දෙන්නේ. ඉතින් ඒකට ප්ලග් එකේ ලියලා තියෙනවා අපි බැලුවොත් එමු වෝල්ටේජය කීයද කියලා කීනේ ලියලා තියෙනවා. හරි. ඔය ග්ලෝ ප්ලග් දෙන විදිහ ඒතුරු මෙතන තියෙනවා ඉග්නිෂන් ස්විච් එක මේ 30 15 කියලා තියෙන ඉග්නිෂන් ස්විච් එක. ඒ වගේ මේ තියෙන්නේ ටු ස්ටාර්ටර් මෝටර්. ස්ටාර්ටර් මෝටරේට එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ ස්ටාර්ට් කරන අවස්ථාවේදීමුත් මෙන්න හැපියුමක් දෙනවා. හීටර් ප්ලග් වලට වෙනම එකක් දෙනවා. අර ස්විච් එක ඕෆ් වෙනවායි කියලා අපි හිතුවට වෙලා තනින්ම ස්විච් එක ඔන් කරලා ටික වෙලාවක් තිබිලා ටක් ගාලා ඕෆ් වෙනවනේ. මේ ඕෆ් වුණාම ඕෆ් වෙලාම යන්නේ නැහැ. ටිකක් තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී මොකද වෙන්නේ? ස්ටාර්ට් කරන විට නැවත ඔන් වෙනවා. දෙවෙනුව. ස්ටාර්ට් මෝටරේ මගේ මේ තියෙන ඉතින් ස්ටාර්ට් මෝටරේ 50න් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේ තියෙන රිලේ එක. ස්ටාර්ටින් ස්විච් එක. ස්ටාර්ටින් ස්විච් එකේ ස්ටාර්ට් මෝටරේට යනවා. ඒ වගේම හීටර් ප්ලග් වලට යනවා. දෙකටම යනවා. ඒතකොට ස්ටාර්ට් මෝටරේ ක්‍රියාත්මක වෙනවා. මේකෙන් ගිහිල්ලා හීටර් ප්ලග් ක්‍රියාත්මක වෙනවා. දෙකම එකවර ඔන් වෙනවා. ඔය වගේ ඔන්න හීටර් ප්ලග් පිළිබඳව අපි කතා කරනවා ඉස්සරහදී එතකොට. ඔය හීටර් ප්ලග් සර්කිට් එක සාමාන්‍ය පරිපථයක්. ඒතකොට මේ තියෙන්නේ ඩ්‍රයිවිං ස්විච් සාමාන්‍ය තියෙන විදිහ බැටරි ස්විච් එකක්. ඒතකොට සමහර වාහනවල බස් වල එහෙම බැටරි ස්විච් කියලා එකක් තියෙනවා. මේන් ස්විච් එකක්. මේ තියෙන්නේ කී ස්විච් එක ඩ්‍රයිවිං ස්විච් එක කියන්නේ ඒක. මෙන්න බැටරිය. මේ මොකද්ද? බැටරි ස්විච් මෙකැනිකල්. ඒ කියන්නේ බැටරිය ඕෆ් කරන්න වෙනම ස්විච් එකක් තියෙනවා. ටිකක් ලොකු ස්විච් එකක්. ඇම්පියර් 600ක් 1000ක් විතර ගන්න පුළුවන් ස්විච් එකක්. සමහරට අත් දෙකෙන්ම ඕනේ මේක ඕෆ් කරන්න. ලොකු ස්විච් එකක් බස් වල එහෙම තියෙන්නේ. මේන් ස්විච් කියලා ඔකට කියන්නේ ගොඩක් කලාවට ඩ්‍රයිවර්ලා. මෙන්න මේක තමයි බැටරි ස්විච් කියන්නේ මේක. ගොඩක් ලොකු ස්විච් එකක් ඔන්න ඔය වගේ තියෙනවා. ඕෆ් කරන්න තියෙනවා. ඉතින් අපි මේවා පිළිබඳව කතා කරන මෙතන තියෙනවා මේ වයිපර් මෝටර් පිළිබඳව මේ තියෙන්නේ. වයිපර් මෝටර වල දඟර දෙකක් තියෙනවා වේග දෙකට. ඊට පස්සේ රිලේ එකක් දාපු ඒවා රිලේ එකක් නැති ඒවා. ඉතින් වයිපර් මෝටර ස්පීඩ් 2 ස්පීඩ් 3 වගේ තියෙන ඒවා. හරි. මේ විදිහට අපි ඕවා පිළිබඳව කතා කරමු ඉස්සරහදී. ඊට පස්සේ මෙතන තියෙනවා මොකද්ද? මේ මොකද්ද? මේක බලන්නකෝ. මෙතන තියෙන මෝටරයක්. මෙතනත් මෝටරයක්. මෙතනත් මෝටරයක්. ස්ටාර්ටර් separating relay. එතකොට මෙතන තියෙන්නේ terminal diagram මොකේද? Input direct from the battery positive terminal battery. මේක change over relay එකක් තියෙනවා. මේක DF මේක dynamo එකක්. මේ තියෙන්නේ 31 කියන්නේ භූගතය. 50F කියලා කියන්නේ ස්ටාර්ටර් මෝටර් එකෙන් ඇවිල්ලා තියෙන. මේක ස්ටාර්ටර් මෝටර් එක. ස්ටාර්ටර් මෝටරේ 50 කියලා කියන්නේ අර ස්විච් එකේ ඉඳලා එන අග්‍රේ. ටර්මිනල් අග්‍රේ. 30 කියන්නේ බැටරියෙන් එන ඩිරෙක්ට් අග්‍රේ. ලොකු මහත වයර් එක මේ. මෙතනින් 50 කියන්නේ ස්ටාර්ටර් මෝටර් එකේ අග්‍රේ. හරිද? එතකොට මෙන්න මෙතනට යනවා ස්ටාර්ටර් මෝටරෙන් අග්‍රය.
හරි මේ තියෙන්නේ D ධන කියන්නේ ඩයිනමෝ පොසිටිව් කියන එක. මේක ඉග්නිෂන් මේක ස්ටාර්ටර් මෝටරෙන් එන එකක්. ඒකට මේක ජෙනරේටර් සිස්ටම් එකක් ඔය කියන්නේ. සමහර ඒවා මේ එක එක වාහන වල එක එක ක්‍රම වලට තියෙනවා ඔය විදිහේ බැටරි චාර්ජින් සිස්ටම් එක කියන්නේ. හරි මේ තියෙන්නේ ස්ටාර්ටර් මෝටර් එකේ 50 50B 30 මෙතන ස්ටාර්ටර් මෝටර් හරි ඔය විදිහට ඔය ටික series parallel switch इतने बैटरी रिले जनरेटर रेगुलेटर है वोल्टेज रेगुलेटर මෙතන තියෙන ජෙනරේටර් එක 3 phase දාලා තියෙනවා. ඇයි ඒ? මෙතන 3 දාලා බලන්නකෝ. මේ වගේ දාලා තියෙනවා. 3යි මෙන්න මෙහෙම 3 දාලා මෙහෙම දාලා තියෙන්නේ. 3 phase කියන්න තමයි ඔය දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේක ඕල්ටර්නේටර් එක. ඕල්ටර්නේටර් එක. හරි. උතන තියෙන ඕල්ටර්නේටර් එක. ඒතර ඕල්ටර්නේටර් අග්‍ර ටික මේ තියෙන රෙගුලේටර් එක. අපි කතා කරා මේක ගැන. වයර් 5 තියෙන ඒවා තියෙනවා. වයර් 6 තියෙන ඒවා තියෙනවා. රෙගුලේටර්. ඒතර මේ තියෙන රෙගුලේටර් එක. ජෙනරේටර් රෙගුලේටර් එක අග්‍ර ටික ඔය තියෙන්නේ. ඔය ටික අපි කලින් කතා කරා ඔය ටික. ඉතින් මේකේ එකත් එක්ක සංසන්දනය කරොත් ඔයගොල්ලන්ට පුළුවන් අඳුර ගන්න මේ වයර් ටිකයි ඒ ටික. හරි. මේ වගේ ඔය ඔක්කොම තියෙන ඒවා. ඊට පස්සේ මෙතනට ගියාම මෙන්න මෙතන තියෙනවා මේ තියෙන්නේ ලයිටින් සිස්ටම් එකක් ගැන පොඩ්ඩක් පොඩි කරගමු අපි. පේනවා අපිට මේ තියෙන්නේ වාහනයක සම්පූර්ණ වයරින් සිස්ටම් එකක්. පරණ වාහනයක. දැන් අලුත් ඒවා නම් මෙහෙම මීට වඩා ටිකක් සංකීර්ණයි. එතකොට මෙතන තියෙන බැටරිය. මේ තියෙන ෆියුස් බොක්ස් එක. ෆියුස් බොක්ස් එක. එතකොට මෙතන මෙන්න ඉන්ඩිකේටර් ඔය ටික මේ තියෙන්නේ හෙඩ්ලයිට් මේ පැත්තත් හෙඩ්ලයිට් බලන්න මේ තියෙන හෙඩ්ලයිට් එක හෙඩ්ලයිට් එක හෙඩ්ලයිට් දෙක තියෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න 56A 56B කියන්නේ හෙඩ්ලයිට් එකේ අපි දන්නවා ෆිලමන්ට් දෙකක් තියෙනවානේ. ඔයගොල්ලෝ දන්නවා හයි බීම් එකයි ලෝ බීම් එකයි. ඒ කියන්නේ සාමාන්‍ය කියන්නේ හයි එකයි ලෝ එකයි කියලා කියන්නේ. අපි කියනවා හයි බීම් එකයි ලෝ බීම් එකයි. 56A කියන්නේ හයි බීම් දුර වදින එක. 56B කියන්නේ ලෝ බීම් ළඟ වදින එක. මෙන්න මේ වම් පැත්තේ දකුණු පැත්තේ හෙඩ්ලයිට් දෙක තමයි මේ තියෙන්නේ. right හෙඩ්ලයිට් දෙක. ඊට පස්සේ මෙතන තියෙන 58 කියන්නේ මේක පාකින් ලයිට් එක. ඔන්න පාකින් ලයිට් එක. ඉතින් මේ මොනවද මේ 55 කියලා දාලා තියෙන්නේ fog light. fog light වැඩ කරන්නේ පාකින් ලයිට් හෙඩ්ලයිට් එක. අපි දන්නවා නීතියක් තියෙනවා ඔයගොල්ලෝ දන්නවද දන්නේ fog light දැල්වීම පිළිබඳව නීතියක්. fog light දැල්වන්න පුළුවන්නේ පාකින් ලයිට් සමග පුළුවන්. පාකින් ලයිට් සමග fog light පුළුවන්. හරිද? ඊට පස්සේ හෙඩ්ලයිට් සමග හෙඩ් ලැම්ප් වල ලෝ බීම් සමග
low beam සමග fog light පුළුවන්. නමුත් headlight වල headlight එකේ high beam සමග fog light පුළුවන්ද? තහනම්. මේක තහනම්. හරිද? මේක දාන්න බෑ. නීත්‍යානුකූලව වැරදි. මේක දැම්මොත් පොලිසියට පුළුවන් අත්අඩංගුවට ගන්න. හරි? ලයිට් එක ගලවන්න පුළුවන්. දඩයක් දෙන්න පුළුවන්. නමුත් මේක පුළුවන්. low beam සමග fog light පුළුවන්. ඊට පස්සේ parking light සමග පුළුවන්. හැබැයි අපි ඩ්‍රයිවර්ට කිව්වොත්ම high beam එකත් එක්ක fog light on කරන්න එපයි කියලා. ඩ්‍රයිවර් අහයිද ඕක? ඩ්‍රයිවර් එහෙම අහන්නේ නැහැනේ. ඩ්‍රයිවර්ට අමතක වෙනවනේ. හරි එතකොට ඒකට නීතියක් වගේම හදලා තියෙනවා high beam on කරනවත් එක්කම fog light off වෙනවා. ටක් ගාලා. අපව low beam දැම්මොත් fog light on වෙනවා. ඒ වගේ automatically off වෙන්න on වෙන්න පුළුවන් වෙන තමයි හදලා තියෙන්නේ. ඉතින් අපි ඒක පිළිබඳව තමයි මෙන්න මෙතන කතා කරනවා මේ සර්කිට් එකේදී. ඒක මේ දෙකම එකට තියෙන එක මෙන්න මෙතන තියෙනවා fog lamp switch එකයි headlight switch එකයි ඕවා එකිනෙකට සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් අපි මේ සර්කිට් එකේ බලමු ඕක වැඩ කරන්නේ කොහොමද කියලා. පොඩ්ඩක් මම පැහැදිලි කරන්නම්. බලන්න මෙතන බැටරිය අපි ගත්තොත් එම කොහෙද තියෙන්නේ බැටරිය මේ සර්කිට් එකේ? බැටරියක් නැද්ද මේකට? සීන පැත්ත කියන්නේ බැටරිය. මෙතන තියෙනවා dimmer switch. මෙන්න තියෙනවා to battery. මේකේ බැටරිය පෙන්눔 කරලා නෑ අපහැදිලි වෙනවාට. මෙන්න බැටරියට යන තැන පෙන්눔 කරලා තියෙනවා. පේනවනේ ඔයගොල්ලන්ට. මෙන්න බැටරියට. මේ ටික බැටරියට යන්නේ මේක. හරිද? දාන්න. බලන්නකෝ වැඩ කරන විදිය. එතකොට මෙන්න මෙතනින් ගියාම මේ තියෙන ignition switch driving switch ignition switch. හරිද? මෙතනින් ඉඳලා බැටරියට එනවා. ඔන්න බැටරි දාන්න. මේ පැත්ත ඍණ භූගත කරලා තියෙන්නේ. ඔන්න ඍණ කියලා හිතන්නකෝ. මේකෙන් ඇවිල්ලා මෙන්න ඩිරෙක්ට් ලයින් මෙන්න මේ ටික මේ පියුස් ටික බලන්න හොඳට. මෙන්න මේ ටික. මේ ටික මොනවද? ඔන්න පියුස් ටික. හරි ඊට පස්සේ මම තවත් පියුස් ටිකක් වෙන් කරනවා. හොඳට බලන්න. මෙතනින් මෙන්න මේ ටික. ඒ වගේම තව ටිකක් වෙන් කරනවා මම. දම් පාටෙන් වෙන් කරා මෙන්න මේ ටික. ෆියුස් ටික කාණ්ඩ තුනකට වෙන් කළා. මම මේ රතු පාටෙන් සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම තවත් තියෙනවා. මෙතන තව එකක් තියෙනවා නේ. මෙතනින් තවත් වෙන් වෙනවා. මෙන්න මේ දෙන්නා ignition switch එක on කරොත් විතරයි මේ දෙන්නයි කරන්ට් එක තියෙන්නේ. මේ වගේ ඩිරෙක්ට් තියෙනවා. ඔය වගේ මෙතන ටිකේ ලයිට් වල ඔය වගේ ෆියුස් බොක්ස් එකේ කෑල්ලෙන් කෑල්ල වෙන් වෙලා තියෙන ඉතින් බලන්න මේ පැත්ත සම්බන්ධයි නේ. මෙතන සම්බන්ධයි. මෙතන සම්බන්ධයි. මෙතන සම්බන්ධයි. මෙතන සම්බන්ධයි. ෆියුස් ජෝඩු එක එක විදිහට තියෙන ඔන්න ඔය වගේ. දැන් ignition switch එක on කරපු ගමන් මෙන්න මෙතනින් මෙන්න මේ දෙන්න හරහා කරන්ට් එක යනවා. කොහාටද යන්නේ? මෙන්න බලන්න. මෙතන මෙහෙම යනවා. මෙතන මෙහෙම යනවා. මෙහෙම ගිහිල්ලා මේ කොහාටද යන්නේ? මෙතන තියෙන ස්විච් එක මේ හරහා ගිහිල්ලා මෙන්න මොකද්ද වෙන්නේ? මෙන්න මෙතනින් backup lamp. මොනවයි backup lamp කියන්නේ? මෙතන back up light switch. stop light switch. මේ ස්විච් එක මොනවද? මේක මෙතන එකයි මෙතන එකයි. පුළුවන් ද කියන කාට හරි? කවුද දන්නේ? දන්නේ නැද්ද? දැන් ඔය ටික ඉගෙන ගන්නකොට ඔය දැනගෙන තියෙන වචන. මේක back up
ලයිට් සර් ටේල් ගේට් එක වගේද? මේක රිවර්ස් ලයිට් ස්විච් එක කොහෙද තියෙන්නේ? ගියර් පෙට්ටියේ තියෙන්නේ. බෑක් අප් කියන්නේ පිටුපස්සට යනවානේ. බෑක් අප් මේ රිවර්ස් ලයිට් ස්විච් එක මේ තියෙන්නේ. මේ මොකද්ද? ස්ටොප් ලයිට් කියන්නේ මොකද්ද? බ්‍රේක් ලයිට්. බ්‍රේක් ලයිට් ස්විච් එක. එහෙනම් මේක මොකද්ද? මේක රිවර්ස් ලයිට්. මේක බ්‍රේක් ලයිට්. මේ මැද එක මොකද්ද? ටේල් ලයිට්. ටේල් කියන්නේ වල්ගා ලාම්පුව. ඒ මොකද්ද? මේක පාකින් ලයිට් එක. හරි. එතකොට මේ තියෙන්නේ වාහනේ පිටුපස්ස තියෙන ලයිට් ටික. පේනවනේ? සාමාන්‍ය ලයිට් ටික එච්චරයි. ඇති දෙයක් නෑ. මෙතන තියෙනවා මෙන්න රිවර්ස් ලයිට් එක තියෙනවා. පාකින් ලයිට් එක තියෙනවා. බ්‍රේක් ලයිට් එක තියෙනවා. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා ලයිසන් ප්ලේට් ලයිට් එක මේ. ඒ මොකද්ද? නම්බර් ප්ලේට් ලයිට් එක. ඊට පස්සේ මෙතන තියෙනවා fog warning lamp. fog warning lamp කියන්නේ fog light එක පත් වෙලායි කියලා පෙන්වන්න වෙනම light එකක් තියෙනවා. මේක වෙනම තියෙන light එකක්. fog light පත් වෙලා පිටුපස්සේ තියෙන එකක්. මෙන්න මෙතන තියෙනවා stop light, parking light, brake light, backup light, reverse light. ඔන්න ඔය light තුන මෙතනත් light තුනක් තියෙනවා. මේ මෙතන light තුනක් තියෙනවා. මෙතන ලයිට් තුනක් තියෙනවා. මේ පැත්තේ මැද විතරක් තියෙනවා. මෙන්න ලයිසන් ප්ලේට් ලයිට් එක අමතර ලයිට් එකක් මෙතන තියෙනවා. ඔන්න ඔය පිටුපස්ස. හරිද? ඊට පස්සේ අපි බලමු ඉස්සරහා වාහනේ ඉස්සරහා තියෙන ලයිට් ටික. මෙන්න ඉස්සරහා තියෙන ලයිට් ටික. මොනවද ඉස්සරහා තියෙන්නේ? හෙඩ් ලයිට්, පාකින් ලයිට්. මෙන්න හෙඩ් ලයිට්, පාකින් ලයිට්. මේ මොකද්ද? ෆොග් ලයිට්. ඔන්න එනම් ෆොග් ලයිට් සහ පාකින් ලයිට් සර්කිට් එක ඔය සාමාන්‍ය වයරින් එකේ ඔය පෙන්වුම් කරන විදිය මේ ඔක්කොම ටික තියෙනවා. මේකේ දැන් මේක වෙන් කරලා අපි වෙන වෙනම ඉගෙන ගන්න යන්නේ. දැන් මේ සර්කිට් එකේ වැඩ කරන විදිය ඕගොල්ලන්ට කිව්වට තේරෙන්නේ නැහැ. අපි වෙන වෙනම ඉගෙන ගන්න නැතුව. හරි. අපි වෙන වෙනම ඉගෙන ගමු. මෙන්න මෙතන තියෙන මේ මොකද්ද ලයිට් සිස්ටම් එක? කියවන්න බලන්න. මොකද්ද ලයිට් සිස්ටම්? ටර්න් සිග්නල් ලයිට් එක. ඔව් ටර්න් සිග්නල් කියන්නේ හැරවුම් සංඥා. මෙන්න තියෙනවා ටර්න් සිග්නල් ස්විච් එක. ඒ කියන්නේ 2 way ස්විච් එකක් තියෙන්නේ. මැද ඕෆ් එක තියෙන එක. උතන ටර්න් සිග්නල් ස්විච් එක. මෙන්න මේ හතර අතර තියෙන්නේ මොකද්ද? සිග්නල් ෆ්ලෑෂර් එක. නැත්නම් අපි කියන සැනලියනේ බ්ලින්කර් එක. සිග්නල් ෆ්ලෑෂර් එක. මෙන්න සිග්නල් ඉන්ඩිකේටර්. මේ තියෙන්නේ වම දකුණ සිග්නල් ලයිට් හතර. ඉතින් මේක අපි දැනගන්න ඕනේ. එහෙමනම් ඔය තියෙන්නේ සිග්නල් ලයිට් එරන් ඉස්සල්ලාම ඉග්නිෂන් ස්විච් එක ඔන් කරාම මෙන්න කරන්ට් එකක් එනවා. කොතනද? ෆ්ලෑෂර් එකේ 49 කියන අග්‍රයට. මේක බයිමෙටල් ෆ්ලෑෂර් එකක්. අග්‍ර දෙකේ ෆ්ලෑෂර් එකක්. ඉන්ඩිකේටරයක් වෙනම තියෙනවා. අග්‍ර තුනක් තියෙන ෆ්ලෑෂර් එකක්. එතකොට තුනෙන් ඉලෙක්ට්‍රොනික එකක් නෙවෙයි දිවි ලෝහ වලින් නැත්නම් බයිමෙටල් වලින් ක්‍රියාත්මක කරන නිකන් රවුමට තියෙන මෙහෙම බුලට් එක වගේ. ඔන්න ඔහොම තියෙන්නේ. ඒ જાති ෆ්ලෑෂර් එකක් තමයි මේ තියෙන්නේ. අග්‍ර තුනක් තියෙනවා මේකේ. එකක් C කියලා අග්‍රයක් තියෙනවා. C කියන්නේ ඉන්ඩිකේටර් එක. රයිට්. එහෙනම් බලන්න වැඩ කරන විදිය බලමු අපි. ඉස්සෙල්ලාම ඉග්නිෂන් ස්විච් එක ඔන් කරා මෙන්න මේකට ධන ලැබෙනවා. 49ට ධන ලැබෙනවා. right then මෙතනින් මෙහෙම ගිහිල්ලා ස්විච් එක ඕෆ් නම් කොහටවත් යන්නේ නැහැ. එක පැත්තකට දැම්මොත් උන්න දැම්මා වමට දාපු ගමන් මෙහෙම ගිහිල්ලා මේ ලයිට් එක පත්තු වෙනවා. ඒ වගේ මෙහෙම ගිහිල්ලා මේ ලයිට් එක පත්තු වෙනවා. භූගත කරලා තියෙන්නේ බල්බ් එක ළඟ. ඔන්න දැන් වමට සිග්නල්. ඔක අනිත් පැත්තට දැම්මොත් මේ පැත්තට දැම්මොත් මේ පැත්තට යනවා. ඉතින් මේක වැඩ කරනවා. මේක වැඩ කරනවා. හරි. ඔය තියෙන්නේ සිග්නල් දෙපැත්තට මාරුවෙන් වැඩ කරන විදිය.
පැහැදිලිනේ? ඉතින් එතකොට සිග්නල් ලයිට් එක මෙන්න ඉන්ඩිකේටරේ ඩෑෂ්බෝඩ් එකේ තියෙන තනි ඉන්ඩිකේටරයක්. දැන් මේක නැතුව ඉන්ඩිකේටර් දෙකක් තියෙන අවස්ථාවන් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා වමට දකුණට කොහොමද වැඩ කරන්නේ? එක ඉන්ඩිකේටර් නෙවෙයි මේ මෝටර් බයිසිකල් වල තියෙන ක්‍රමය මේකක් තියෙන්නේ. දෙකක් තියෙන්නේ කොහොමද? මෙන්න මෙහෙමයි. මෙන්න සිග්නල් ඉන්ඩිකේටර් දෙක. මේක සාමාන්‍ය වොට් 1.5 නේ. ඔන්න දෙපැත්තට අපි ඊතල වලින් අඳිමුකෝ. ඊතල වලින් ඇඳගමු. නිල් පාටෙන් අඳිමු අපි මෙන්න මෙහෙම අඳිමුකෝ. ලොකු ඊතලයක් දාමුකෝ. මේ පැත්තට එකයි මේ පැත්තට එකයි. ඔන්න ඉන්ඩිකේටර් දෙක. රයිට්. එතකොට මේගොල්ල මේක භූගත කරලා තියෙනවා. මෙහෙම මේකත් භූගත කරලා තියෙනවා. නොහොම් භූගත කරලා තියෙනවා. right දැන් මොකද වෙන්නේ? මෙතනින් දීලා තියෙනවා මේකට එකක් දීලා තියෙනවා. මේකට එකක් දීලා තියෙනවා. ඔය විදිහට මේක මේ පැත්තට දැම්මම ඔන්න මෙහෙම ගිහිල්ලා මේ බල්බ් එක පත්තු වෙනවා. මේ බල්බ් එක පත්තු වෙනවා. ඉන්ඩිකේටරේ පත්තු වෙනවා. අනිත් පැත්තට දැම්මත් එහෙම ඉන්ඩිකේටරේ පත්තු වෙනවා. ඔන්න ඔහම ඉන්ඩිකේටර් දෙකක් දාලා දෙපැත්තට වැඩ කරනවා වෙන වෙනම ඔය සිග්නල් ලයිට්. ඊට පස්සේ මේකේ තනි ඉන්ඩිකේටරේ තියෙන වෙලාවල් තියෙනවා. මෙතනට එකක් දාලා. ඔන්න ඔහම දාලා මෙතනට එකයි මෙතනට එක. වමටයි දකුණට දෙපැත්තට වයර් දෙකක්. දැන් මේක දෙපැත්තටම වැඩ කරනවා. වමටත් වැඩ කරනවා දකුණටත් වැඩ කරනවා. කොහොමද එහෙම වෙන්නේ? දෙපැත්තටම මේ වෙන්නේ මෙන්න මෙහෙමයි. බලන්නකෝ. දැන් අපි හිතමුකෝ වමට දැම්මයි කියලා. ලයිට් වමට දානවා. මේක මෙහෙම දානවා. දැන් කොහොමද ඉන්ඩිකේටර් වැඩ කරන්නේ? මෙහෙම යනවා. ඔන්න යනවා. දැන් මේ බල්බ් එක පත්තු වෙනවා. මේක පත්තු වෙනවා. මේක පත්තු වෙනවා. ඔන්න පත්තු වෙනවා. දැන් මෙතනින් කරන්ට් එක යනවා මෙන්න මෙහෙම ගිහිල්ලා කොහාටද යන්නේ? අනිත් පැත්තේ දකුණු පැත්තේ සිග්නල් ලයිට් හරහා ශ්‍රේණිගතව සම්බන්ධ වෙනවා. දැන් මේක වොට් 15යි වොට් එකක්. හරිද? 21යි වොට් 15යි නෙවෙයි. මේක 21යි වොට්. සිග්නල් ලයිට් 21යි වොට්. ටිකක් වොට් ගන්න වැඩි. ලොකු බල්බ් එකක් නේ. 21යි වොට්. මේක 1.5යි වොට්. පොඩි බල්බ් එකක්. මොකද වෙන්නේ? මේ බල්බ් එක පත්තු වෙනවා. ඉන්ඩිකේටරේ පත්තු වෙනවා. බල්බ් එක අර ලොකු බල්බ් පත්තු වෙන්නේ නැහැ. දැන් මේක ලින්ක් වෙනවා. වමට සිග්නල් දැම්මොත් දකුණු පැත්තේ සිග්නල් ලයිට් හරහා තමයි ඉන්ඩිකේටරේ පත්තු වෙන්නේ. දකුණට සිග්නල් දැම්මොත් වම් පැත්තේ සිග්නල් ලයිට් හරහා තමයි ඉන්ඩිකේටරේ පත්තු වෙන්නේ. තනි ඉන්ඩිකේටරේ දෙපැත්තටම වැඩ කරන. දැන් ඔය මෝටර් බයිසිකල් වල මෝටර් බයිසිකල් තියන අය බලන්නකෝ. අර ඉස්සරහ එක ඉන්ඩිකේටරේ තියෙන්නේ. වැඩ කරන්නේ මෙන්න මේ විදිහට. වමට දකුණට වැඩ කරන්නේ තනි ඉන්ඩිකේටරේ ඔන්න ඔය ක්‍රමයට. පැහැදිලිනේ? 3 wheelerත් ඔක තියෙනවා. සමහර අය වගේ 2 stroke එකේ එහෙම මේ ක්‍රමය තමයි තියෙන්නේ. right ඔය සාමාන්‍ය සිග්නල්. එතකොට මේකට හසාඩ් එකතු කරන්න සිද්ධ වෙනවා. මම හසාඩ් දැන් ඔය හරි හසාඩ් එක මෙතන තියෙනවා. මේ තියෙන්නේ 2-way circuit turn signal switch. හසාඩ් වැඩ කරන විදිහ මම මේකෙම කියලා දෙන්න. ඒක පැහැදිලි වෙන්නේ. එක්කෙනෙක් දැන් දවස් ගාණක් එක ළමේ හැමදාම ප්‍රශ්න අහනවා මයින් 3 wheeler එකක් සිග්නල් ලයිට් ගලවගෙන හදාගන්න බැරුව. දැන් මම මේකෙන් කියලා දෙන්නම් කොහොමද හසාඩ් ස්විච් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. ඒකට ඔයගොල්ලන්ටත් හැමෝටම මේක ප්‍රයෝජනවත් වේවි. හසාඩ් ස්විච් එකෙන් කියන්නේ සිග්නල් ලයිට් හතරම එකවර වැඩ කරන්න හදන්න ඕනේ. මේකයි 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 ලයිට් හතරම වැඩ කරනවා. හරි ඕක අපි කියන හසාඩ් කියලා. හසාඩ් සිග්නල්. ටර්න් සිග්නල් කියන්නේ දෙකයි වමට හෝ දකුණට. මෙන්න එතකොට හසාඩ් ස්විච් එක කියලා හිතන්නකෝ. මෙන්න හසාඩ් ස්විච් එක. හසාඩ් ස්විච් එකේ තියෙන මෙන්න මෙහෙම අවස්ථාවන් දෙකක්.
මේ දෙන්නම එකවර ඔන් කරනවා. එතකොට වයර් තියෙන 1යි 2යි 3යි 4යි 5යි ඔව් වයර් ටික දුරින් දාගමුකෝ අපි. 1යි 2යි 3යි මෙතනට තව එකක් තියෙනවා ඔන්න. right ඉස්සල්ලාම දැන් 7 ඔන් කරන්න නම් යතුරු ඕන නැහැ. ඉග්නිෂන් ඔන් කරන්න ඕනේ නැහැ. මේක නෑ දැන් මේක කැන්සල් කරලා තියෙන්නේ. හරිද? යතුරු නැතුව 7 කියලා කියන්නේ අනතුරකට පත් වුණාට පස්සේ වගේ දාන එකක්නේ. එතකොට 7 ඔන් කරන්න ඩිරෙක්ට් පුළුවන් වෙන්න ඕනේ. එහෙමනම් මේකට ධනක් එන්න ඕනේ කෙලින්ම කොහෙන්ද? බැටරියෙන්. බැටරි ධන. ඔන්න B ධන. එකක් ආවා. එහෙනම් 7 ඔන් කරපු ගමන් මේක යන්න ඕන කොතනටද? මේක යන්න ඕන මෙන්න මෙතනට. ඒ කියන්නේ 15 යන තැනට යන්න ඕන. අන්න ඔතනට යන්න ඕන සිග්නල් පැචර් එකට. 7 ඔන් කරාම සප්ලයි එක මෙතනට යනවා. එතකොට 7 එකේ වුණ වයර් දෙකක් හරි. ඊට පස්සේ සිග්නල් ෆ්ලෑෂ් ලයිට් ස්විච් එකේ මැද අග්‍රයට එකක් එන්න ඕන මෙන්න මෙතනට. ඔන්න මැද අග්‍රයට ආවා එකක්. අනිත් දෙක මෙතනින් ඇවිල්ලා වමට එකයි දකුණට එකයි. ඔන්න ඔහම යන්න ඕන. ඔන්න ඕක තමයි සාමාන්‍ය 7 එකේ වෙන්නේ නම්. ওই ටික තමයි. දැන් බලන්නකෝ. මොකද වෙන්නේ? මේක ඔන් කරපු ගමන් මෙන්න මෙහෙම මේ දෙන්න වෙන වෙනම සම්බන්ධ වෙන්නේ. මේ ටික එකට සම්බන්ධ වෙනවා. මේ ටික එකට සම්බන්ධ වෙනවා. දැන් මොකද වෙන්නේ? මෙන්න මෙතනින් ධන ලැබෙනවා. මේ ධන මෙහෙම යනවා. මෙහෙම ගිහිල්ලා මෙන්න සිග්නල් ස්විච් එකේ මැදට වැරද්දුවා මං තව එකක් අඩුයි චුට්ටක් ඉන්න. ෆ්ලෑෂර් එකට එකක් එන්න එපා. මෙතනට නෙවෙයි එන්න ඕන. මේක වැරදි. මේක එකට කරන්න තියෙන්නේ. ඕක එන්නේ නෑ. මෙතනට මෙන්න මෙතනට එකක් එන්න ඕන. 49 ටිකක් ආවනේ. 49 ටිකක් ආවා. ඒ කියන්නේ අවුට් එකනේ ඒක. අවුට් එකයි මේ දෙන්නයි මේ තුන් දෙනා එකට වෙනවා. එතකොට දෙපැත්තටම යනවා. මේක මේ පැත්තටත් යනවා මේ පැත්තටත් යනවා. හරිනේ. ඊට පස්සේ මෙතනට ධනක් එනවා ඩිරෙක්ට්. ඔන්න ධන. මේකට ආව ධන. දැන් ඔන්න හරි දැන් ධන ආව ගමන් මොකද වෙන්නේ? බලන්න මෙහෙම ගිහිල්ලා සිග්නල් ප්‍රෙෂර් එකට ඔන්න ධන ලැබුණා. ඊට පස්සේ මෙන්න අවුට් එකක් ආවා. අවුට් එක එහෙමනම් මෙහෙම ගිහිල්ලා මේ තුන් දෙනා මෙන්න මේකට වෙලා එකට වුණා මේ පැත්තට යනවා වැඩ කරනවා. හතරම වැඩ කරනවා. ඕක තමයි 7-8 සිග්නල් කියන්නේ. වයර් 5යි ඕන. නමුත් මීට අමතරව වෙනත් ක්‍රම තියෙන්න පුළුවන්. ඕක තමයි 7-8 සිස්ටම් එක. දැන් තේරෙන්නේ නැති මං හිතන්නේ ඔය සිග්නල් හදන එකට තේරෙනවද? ඔන්න ඔය ක්‍රමය තමයි තියෙන්නේ. ඩිරෙක්ට් සප්ලයි එකක් එනවා 7-8 ස්විච් එකට. ඒකෙන් එකක් යනවා ෆ්ලෑෂර් එකේ ඉන්න එකට L එකට. මේක L කියලා කියනවා. 49 කියන්නේ L නෙවෙයි B sorry. B මේක B මේක L මොනවද තියෙන්නේ? පැහැදිලි නේද? මොකක්ද තේරුන්නේ නැත්නම් අහන්න. ওই ටික තමයි සාමාන්‍ය 7-8 ස්විච් එකේ සිග්නල් මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න. තව ටික වෙලාවයි තියෙන විනාඩි 8ක් විතර. ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මේ මම පැහැදිලි කරාට කමන්නේ. two circuit turn signal system මේ තියෙන්නේ ඒ වගේම එකක්. turn signal light wiper motor එක system එක ගැන වයිපර් ගැන කතා කරනවා අපි ඉස්සරහට.
ඊට පස්සේ මෙතන තියෙන හෝන් සිස්ටම් එක ගැන හෝන් එක අනිවාර්යයෙන්ම හැමෝටම ඕන වෙන එකක්. normal හෝන් එකකුයි siren හෝන් එකකුයි දෙකක් දාන විදිය ගැන මෙතන කතා කරන්නේ. ඒ වගේම beacon lamp circuit දෙකක් දාලා තියෙනවා. මෙතන මේ තියෙන්නේ එතකොට හෝන් normal හෝන් එක. මෙතන මෙන්න low හෝන් high හෝන් වෙන වෙනම හෝන් දෙකක් තියෙනවා. එතකොට මෙතන තියෙන රිලේ එක හෝන් රිලේ එක. මෙතන තියෙනවා වෙනම ස්විච් එකක් එලාම් දාන්න separate ස්විච් එකක්. මෙන්න තියෙන හෝන් ස්විච් එක. මාරු කරන්න වෙනම එකක් තියෙනවා. මෙතන හෝන් ස්විච් එක. switch for continuous operating of the tone frequency control unit වෙනම tone එක වෙනස් කරන්න වෙනම එකක් තියෙනවා. ඒකට ස්විච් එකක් වෙනම තියෙනවා. ඒ වගේම තමයි මෙතන current relay එකක් තියෙනවා. right ඉස්සෙල්ලම මේකට ධන ලැබිලා තියෙනවා මෙන්න මෙතනට. on button එක ලැබුවම මෙන්න මෙයා magnet වෙනවා. හරිද? මේ coil එක magnet වෙන relay එකේ 85 කියන්නේ relay එකනේ. relay එක magnet වෙච්ච ගමන් මේක වැහෙනවා. මෙතනින් ඍණ දීලා තියෙන relay එකට. දාන මෙන්න මෙතනට ඇවිල්ලා තියෙනවා. මේ තියෙන fuse 1 2 3 4 fuse ටික. දාන ඇවිල්ලා තියෙන මෙතනට බැටරියෙන්. මෙහෙම මොන දාන එනවා. දාන ඇවිල්ලා තියෙන හැම එකකටම මේකට දාන ලැබිලා තියෙන්නේ. මේ පැත්තෙන් මේගොල්ලන්ට දාන ලැබිලා තියෙන්නේ. මෙතනට දාන ලැබිලා තියෙන්නේ. ස්විච් එක ඔබපු ගමන් මෙන්න හෝන් එක හරහා මෙහෙම ගිහිල්ලා මෙතන වැහෙනවා. මේ හරහා ගිහිල්ලා භූගත වෙනවා. හෝන් එක වැඩ කරනවා. මේ පැත්තෙන් මේක ඔන්නුන ගමන් මෙතනින් ගිහිල්ලා භූගත වෙනවා. මේක වැඩ කරනවා. ඒ සාමාන්‍ය දැන් අපි නිකන් normal horn system එකක්. ඔයගලන්ට ඕන නම් මම ටක් ගාලා ඇඳලා දෙන්නම්. පැහැදිලි නෑ අහන එක. කියන්න. සර් සිග්නල් ලයිට් එකට කොහොමද මේ පොඩි හෝන් හයි කරනවනේ? සිග්නල් ලයිට් මේ සුක්කාන මේ හෝන් එක තියෙනකොට කියන්න. එනස ඔය ඇහෙන මට ඇහෙන අහගෙන ඉන්නේ කියන්න. මම අහගෙන ඉන්නේ කියන්න. සර් සිග්නල් ලයිට් වල හෝන් හයි කරනවනේ. අර ඔව් බීක් සක්දයක් එන්නේ. ඔව් ඒක කොහොමද සර් හයි කරන්නේ? ඒක හයි කරන්නේ ඉන්ඩිකේටර් දාන්න දැන් ෆ්ලෑෂර් එකේ අවුට් එකට. ෆ්ලෑෂර් එකේ අවුට් එකට දාන්නේ. මෙතනට දැන් අපි සිග්නල් ගැන කතා කරානේ. සිග්නල් ලයිට් එක මෙතන මේකේ. ඔව් සර්. මෙන්න මෙතනට දාන්නේ හෝන් එකක් දාන්න. ඔයගලන්ට ඕන නම් ඒ පොඩි හෝන් එකක් ගෙනල්ලා සිග්නල් ලයිට් සර්කිට් normal එකේම කියලා දෙන්නම්. ඒක ඔයගලන්ට පැහැදිලිනේ. මෙන්න මෙතනට දානවා. මේ සිග්නල් ලයිට් ස්විච් එකේ කොමන් එකට නෙවෙයි මෙන්න මේ දෙන්න අතරට දාන්නේ. ඉන්ඩිකේටරේ දාන තැනට දාන්නේ. අපි මේකට දාන්න බෑ. මේකට දැම්මොත් නිතරම වැඩ කරන හෝන් එක. කී 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 ගාලා. හරි? මොකද මෙතන ඇවිල්ලානේ තියෙන කොච්චර හරි. උතනට දාන්න බෑ. දාන්නේ සිග්නල් ස්විච් එක මේක මෙන්න මෙහෙම අර 2way ස්විච් එකක්නේ. එතකොට මේ 2way ස්විච් එකේ මෙන්න මෙතනට තමයි දාන්නේ හෝන්. මේ තියෙන හෝන් එක කියලා හිතන්නකෝ. ඔව්. එකක් මෙන්න අනිත් පැත්ත left right දෙකට තමයි දාන්නේ. මොනවම දාන්නේ. හරිද? කොහොමද වැඩ කරන්නේ? හරි සර්. ඒකේ තනි ඉන්ඩිකේටර් වැඩ කරන විදිහට තමයි ඒක වැඩ කරන්නේ. ඔව්.
ඉන්ඩිකේටර් දාන්නේ උතනටම තමයි එකක් දාන්න දෙකක් දාන්න ඒක ඉන්ඩිකේටර් දෙකක් දාන්න මෙතන එක ඉන්ඩිකේටරයක් මෙතන අනිත් ඉන්ඩිකේටර් එක මෙන්න හෝන් එක මැද ඉතින් එතකොට වමට සිග්නල් දැම්මොත් දකුණු පැත්තේ බල්බ් හරහා හෝන් එක වැඩ කරනවා දකුණට සිග්නල් දැම්මොත් වම් පැත්තේ බල්බ් හරහා හෝන් එක වැඩ කරනවා ගොඩාක් අඩු එකන්නේ දාන්නේ හෝන් එක අර ලොකු එකක් නෙවෙයිනේ චූටි බීප් එකක්නේ දාන්නේ ඔව් සර් කොහොම පුළුවන් පැහැදිලි නේද පැහැදිලි සර් අනිත් ඔව් තව එක්කෙනෙක් මොනවද ඇහුවේ ඇහුන්නේ නැහැ මට කවුරු හරි ඇහුවොත් ආයෙක මොකක් හරි excuse me sir එතකොට ඔව් sir ඕකේ අර මේ සුක්කානම ගාව හෝන් එක තියෙද්දි ඒක කොහොමද මේ වයරින් කනෙක්ෂන් එක යන්නේ සුක්කානම් ගාව හෝන් එක තියේදී තව එකක් දවනන්නේ වාට ඔව් sir දැන් සුක්කානම ගාවින්නේ මේ එතෙන්ටනේ වයර් එක යන්නේ එක වයර් එක ඔව් 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 එතකොට අනිත් එක බොඩි එර්ත් එක හෝන් එක ගාවින්ම දෙනවද සුක්කානමේම උඩ තියෙනවා මෙන්න මේ යකඩ ප්ලේට් එකක් වටේට ඔන්න ඔහම යකඩ ප්ලේට් එකක් තියෙනවා සුක්කානම් රෝදේ මේ වගේ මේක වටේට කැරක් කැරකි තියෙන ස්ක්‍රීන් එකෙන් ටෙන්ෂන් කරලා දීලා තියෙන පොඩි යකඩ කූරක් මෙතනට ඒ කියන්නේ බොඩියේ ඉඳලා යකඩ කූරක් ඔන්න ඔහම මේකට ගෑවිලා තියෙන්නේ මෙතනට තමයි මේක අත් කරලා තියෙන්නේ මේක අත් කරලා තියෙන්නේ ඉතින් මේක කැරකෙන්නේ නැහැ මේ රෝදේ කැරකෙනවා රෝදේ කැරකෙනකොට මේකේ ගෑවි තමයි තියෙන්නේ එබුවාන් පස්සේ මේක ටච් වෙනවා මේ කූරත් එක්ක ඔක නෑ නිතරම ගෑවි තියෙන්නේ පොඩි බටන් එකක් තියෙනවා මේකේ කන්ටැක්ට් එකක් තියෙනවා ඒක ඉතින් ඇඳලා පෙන්වන්න බෑ ස්විච් එකේ මම පෙන්වන්නම් පින්තූරයක් හරි මේක දැන් නම් හොයන්න අමාරුයි මම ඊළඟ දවසේ කියලා දෙන්නම් හෝන් සර්කිට් එක කරනකොට මේකේ ගෑවි තියෙනවා මෙන්න මෙතන පොඩි මෙතන ස්ක්‍රීන් එකක් දාලා මෙන්න මෙහෙම තියෙන්නේ ඕකේ ගෑවි තියෙනවා ඉතින් අර බටන් එක එබුවම සුක්කානම ගාවට යන්නේ power line එකක්ද ඔයාගේ පැහැදිලි නැහැ කියන එක දැන් මම හිතන්නේ සිග්නල් ප්‍රශ්නයක් ඔයාට ඇහුන්නේ නැහැ කියපු එක සුක්කානම ගාවට යන්නේ power line board එකේ ඉඳන් එන line එකක්ද යන්නේ සුක්කානමේ ඔතෙන්ට එහෙම නැත්නම් සුක්කානමට යන්නේ රින යන්නේ මෙන්න මෙහෙමයි හරිද දැන් අපි ගත්තම් රිලේ එකක් නේ යන්නේ ඔන්න රිලේ එක හරිද මෙහෙම යන්නේ ඔන්න ඕම මෙන්න හෝන් එක ඔන්න හෝන් එක හරි හෝන් එකේ ඔතනට දාන දීලා තියෙන මේක බැටරි දාන්න හරිද මේක මෙතනට දීලා තියෙන ඔන්න දාන මෙන්න මේක තමයි සුක්කානම හරහා එන්නේ රිනද යන්නේ ඔන්න ඔහම මේක තමයි හෝන් බටන් එක මේක තමයි ඔබන්නේ ඕක එබුවම රින පැත්ත තමයි කඩන්නේ හරි මේ විදිහටනේ එතකොට මෙන්න මෙහෙම යනවා දාන්න ඔහොම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙන්න මෙහෙම ගිහිල්ලා මේක එබුවම මෙතනින් ගිහිල්ලා භූගත වෙනවා භූගත වුණාම සම්පූර්ණ වෙනවා මෙතනින් මෙහෙම ගිහිල්ලා හෝන් එක වදිනවා මෙතනින් භූගත කරලා තියෙනවා හෝන් එක ඔන්න ඔහොම රින පැත්ත තමයි සුක්කානමෙන් කඩන්නේ හැමතැනම රින කඩන්නේ මෝටර් බයිසිකලේ පවා රින පැත්ත කඩන්නේ බටන් එක බොඩියත් එක්ක ටච් කරනවා මෙතන පැහැදිලි නේද ඔව් සර් ඔව් තව ගැටලු තියෙද මොනවා හරි දැන් ප්‍රශ්න තියෙනවා නම් ඕන වෙලාවක අහන්න ප්‍රශ්න නැහැ දැන් මේ පන්තියේ එද්දිම ඉන්න ඕනේ නැහැ ඔය වගේ ප්‍රශ්න දැන් ප්‍රශ්න ඉවරයි නම් අපි නවත්තුමු වෙලාව හරි තව තියෙනවා නම් ඒක කමන්නේ අහන්න right එහෙනම් නැවතුවා good night